හරි මෙතෙන්දි කියනවා why people use machines. ඉතින් මොකද්ද මේ අදහස් කරන්නේ? අපි ඉස්සෙල්ලාම මැෂින් එකක් කියන්නේ මොකක්ද කියන එක අඳුරගෙන ඉන්න. අපි එකක් ඩිසයින් කරන්න, අපි ප්‍රෝග්‍රෑම් එකක් ඩිසයින් කරන්න, අපි ඔක්කොටම කලින් අපි මැෂින් එකක් මොකක්ද කියන දැනගෙන ඉන්න. කියන්නේ මේක තමයි බේස් එක. මේක දැනගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. අපි එදිනදා ජීවිතේදී මොනතරම් මැෂින්ස් අපිට හම්බ වෙනවා. ATM මැෂින් එක, ඊට පස්සේ අපි Nescafe මැෂින් එක දැන් මෙතන පේනවා, කොෆි මැෂින් එක, ඊට පස්සේ CDM මැෂින් එක. ඔක්කොම මැෂින්ස්. අපි එදිනදා ජීවිතේ මේවා පාවිච්චි කරනවා. එක පර්පස් වලට එක අරමුණු වලට අපි මේවා පාවිච්චි කරනවා. යම් කිසි විශේෂ අරමුණක් තියෙනවා. ATM මැෂින් එක පාවිච්චි කරනවා යම් කිසි විශේෂ අරමුණකට. කොෆි මැෂින් එක පාවිච්චි කරනවා විශේෂ අරමුණකට. ඒ අරමුණ ඉෂ්ට කරගන්න තමයි මේ කියන මැෂින්ස් හදලා තියෙන්නේ. අපි ඒවෙන් ඒකේ ප්‍රයෝජන ගන්නවා. උදාහරණයක් විදියට ATM මැෂින් එක ගමු. ATM මැෂින් එක මොකද්ද කරන්නේ? ATM මැෂින් එකෙන් money transaction කරනවා. සල්ලි හොමාරු කරනවා. දැන් අද පාවිච්චි කරන CDM මැෂින් එක ඉස්සර ATM මැෂින් එකේදී නම් සල්ලි මේ පැත්තට ගන්නවා විතරයි. ඩිපොසිට් කරන්නේ නැහැ. දැන් තියෙන CDM මැෂින් එකේදී transaction දෙපැත්තම වෙනවා. අපිට සල්ලි ඩිපොසිට් කරන්නත් පුළුවන්, සල්ලි ගන්නත් පුළුවන්. ඊළඟ මැෂින් එක කැල්කියුලේටර් කියන එක ගමු අපි. කැල්කියුලේටර් කියන්නේ මැෂින් එක. කැල්කියුලේටර් කියන මැෂින් එකෙන් අපිට පුළුවන් ගණිත කර්ම කරන්න. එකක් මැෂින් එක ඒකට පුළුවන් ඒකට හැකියාවක් තියෙනවා ගණිත කර්ම කරන්න. සිම්පල් ගණිත කර්ම ටිකක් මම නිකමට කියන්න. එකතු කිරීම, අඩු කිරීම, බෙදීම ඕවා සරලවම අපිට කැල්කියුලේටර් එකක් පාවිච්චි කරලා විසඳ ගන්න පුළුවන්. අපි ඒක කියනවා solve equation කියන equations ටික අපිට විසඳ ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ උදාහරණයක් මම ගත්තනේ කොෆි මැෂින් එක. ඒකත් මැෂින් එකක්. අපි වැඩ කරන්නේ මැෂින්ස් එක්ක. මම ඒකයි මැෂින්ස් කියන උදාහරණේ ගත්තේ. හරි. එතකොට මේකෙන් කොෆි මැෂින් එක මොකද්ද? අපිට පුළුවන් ටී එකක් හදාගන්න. අපිට කොෆි එකක් හදාගන්න පුළුවන්. මල ගෙදරක නම් දැන් මේ පාවිච්චි කරන අනිවාර්යයෙන්ම ඕකනේ දැන් කොෆි මැෂින් එක පාවිච්චි වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් දාන්න. කොෆි මැෂින් එක කියන්නේ අපිට කොෆි එකක් හදාගන්න පුළුවන්. මේ මැෂින් එකේ පර්පස් එක එහෙම නැත්නම් අරමුණ ටී එකක් හදන එක. හරි. එහෙනම් මේ හැම මැෂින් එකටම යම්කිසි අරමුණක් තියෙනවා. මේ අරමුණ මම කියන්නම් අවුට්පුට් එකක් කියලා. මම සරලවම කියන්නම් අවුට්පුට් එකක්. අරමුණට මම කියන්නම් අවුට්පුට් කියන වචනේ පාවිච්චි කරන්න. එතකොට මේ හැම මැෂින් එකටම තියෙනවා ආදානයක්. ඉන්පුට් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ හැම මැෂින් එකක් ඇතුළෙම යම්කිසි ප්‍රොසෙස් එකක් වෙනවා. ඒ කියන්නේ මැෂින් එක ඇතුලේ මෙන්න මේ කියන කාර්ය සිද්ධ වෙනවා. මේ කියන කාර්ය සිද්ධ වෙලා අන්තිමට අවසානයේදී අවුට්පුට් එකක් එනවා. ප්‍රතිඵලයක් එනවා. හරි. කැෆේ මැෂින් එක, Nescafe මැෂින් එක ගන්න. Nescafe මැෂින් එකට ඉන්පුට් විදිහට දෙනවා අපි sugar, water, coffee, milk කියන දේවල්. ප්‍රොසෙස් එකක් වෙනවා. එක්ක මේ ටික මික්ස් වෙනවා, එහෙම නැත්නම් මොන හරි දෙයක් වෙනවා. ඒක මම හරියට දන්නේ නැහැ. අවසානයේදී මොකක්ද වෙන්නේ? අවසානයේදී ටී එකක් හැදෙනවා. තමයි කොෆි මැෂින් එකේදී. ATM මැෂින් එකේදී ඔය කියන සංසිද්ධියම තමයි වෙන්නේ. වෙනස් විදියට වෙනවා. කැල්කියුලේටර් එකේදීත් එහෙම. එතකොට මේවට මොනවද කියන්නේ? අපි මැෂින් එකක ප්‍රොසෙස් එක කියලා මේකට කියන්නේ. කියන්නේ ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් තියෙනවා. ඒ කියන්නේ පිළිපැදිය යුතු කරුණු කියලා කියන්නේ. මේ කරුණු ටික මේ මැෂින් එක ඇතුලේ කියවනවා. ඊට පස්සේ කැල්කියුලේෂන් එකක් වෙනවා මොකක් හරි. දැන් අපි හිතමු කොෆි මැෂින් එකක් කියන කොෆි මැෂින් එකෙත් එහෙම මොන හරි දෙයක් ඉන්පුට් කරාට පස්සේ ඒක ඇතුලේ ප්‍රොසෙස් එකක් වෙනවා. කැල්කියුලේෂන් පාර්ට් එකක් වෙනවා. ඊට පස්සේ මොකක් හරි දෙයක් සම්පූර්ණ වුණාට පස්සේ වතුර එකතු දැන් කොෆි මැෂින් එකේදී නම් මොන හරි මේවා අපි හිතමු Nescafe ඇඩ් වෙනවා කියලා. ඊට පස්සේ වතුර එකතු කරන්න කියනවා. මෙතෙන්දී නම් next instruction එක ඊළඟ එක කරන්න කියලා කියනවා. එතකොට මේ පියවරෙන් පියවර පිළිවෙලෙන් පිළිවෙල උඩට පහළට අපි ඒ process එක වැඩ කරනවා නම් අපි කියන එක sequence එකක් කියලා. ඒ කියන්නේ උඩින් පහළට ගලා යෑමක්. ඒ වගේම instruction ටිකක් තියෙනවා. පිළිපැදිය යුතු කරුණු ටිකක් අපි දෙනවා. හරි. අපි කියනවා මේකට program එකක් කියලා. සරලවම කිව්වොත් මේක program එකක්. The sequence of instructions is called a program. sequence එකක්. පිළිවෙලක් තියෙනවා. ඒ වගේම instructions ටිකක් තියෙනවා. The sequence of instruction is called a program. කියන එක program එකක් කියනවා. හරි. එතකොට programming කියන කොටස තමයි දැන් මම ආවේ. programming කියන topic එකට. හැම program එකකටම ආරම්භයක් තියෙනවා. මම උදාහරණයක් විදිහට ගන්නම්කෝ Nescafe machine එක. ආරම්භ කරනවා. මොකක් හරි වැඩක් කරනවා. ඒ කියන්නේ ඇතුලේ වෙනවා මෙන්න මේ Nescafe එක හැදෙන එක වෙනවා. අවසානයේදී Nescafe එක හැදිලා end වෙලා අපිට ගන්න පුළුවන් Nescafe එක හදපු Nescafe එක.
හැම ප්‍රෝග්‍රෑම් එකකදීම software එකක් අපි programming වලදීත් එහෙමයි සාමාන්‍ය ජීවිතෙත් එහෙමයි. එතකොට ප්‍රෝග්‍රෑම් එකේදී දැන් අපි එදිනදා ජීවිතේ ගන්න ප්‍රෝග්‍රෑම් නෙවෙයි ප්‍රෝග්‍රෑමින් පාර්ට් එකට එමු. එතකොට වෙන්නේ අපි ප්‍රෝග්‍රෑම් එකේදී මොනවා හරි කෝඩින් පාර්ට් එකක් ලියනවා නම් ඒක අවසානයේදී මැෂින් ලැන්ග්වේජ් එක විදියට මැෂින් එකට අන්ඩර්ස්ටූඩ් කරගන්න පුළුවන් විදියට මැෂින් එකට තේරෙන විදියට ඒක පරිවර්තනය වෙලා මැෂින් එකෙන් අපිට අවුට්පුට් එකක් දෙනවා. ඕක තමයි කරන්නේ ප්‍රෝග්‍රෑමින් වලදී. හරි. පරිගණක ගැන කතා කරමුකෝ. පරිගණකයේ තියෙන මොකටද? machine can that slow problems. ප්‍රශ්න විසඳන්න පුළුවන්. පරිගණකයක් තියෙන ප්‍රශ්න විසඳන්න. ගැටලු විසඳන්න. ඒ වගේම තමයි machine එකකට පිටින් දෙන්න ඕන මොනවා හරි දෙයක්. instruction ටික. අපි කියනවා ඒවා people by carrying out instructions. අපි instruction පිටින් දෙනවා. machine එක ප්‍රශ්න විසඳනවා. එතකොට මේ කියන sequence එක මේ පිළිවෙල අපි කියනවා program එකක් කියලා. ඒ වගේම තමයි ප්‍රශ්න අහලා තියෙන ප්‍රශ්නවලදී දැන් මම ප්‍රශ්න අපි පළවෙනි ප්‍රශ්නේ 2016 17 18 කියන අවුරුද්ද වෙන කතා කරන්න හදන්නේ. ඊට කලින් මම ඉන්ට්‍රොඩියුස් එකක් දෙන්න ඕන නිසා තමයි මේක කරන්නේ. නැත්නම් කෙලින් ප්‍රශ්න වලට යන්න පුළුවන්. ඒ වුණාට අපි දැනගෙන ඉන්න ඕන මොකද්ද මේකේ බේසික් කියලා. දැනගෙන නැතුව අපිට ඉස්සරහට යන්න බෑනේ. අපි කෙලින්ම ප්‍රශ්න වලට ගියයි කියන අපිට අයිඩියා එකක් නැහැනේ. ඒ නිසා මම මේ ටික කරන්න මම කියන්න. එතකොට මැෂින් ලැන්ග්වේජ් එකක්. මැෂින් ලැන්ග්වේජ් එකක් අපිට සාමාන්‍ය මිනිසෙක් විදියට කියව ගන්න බෑ. මැෂින් ලැන්ග්වේජ් එකට බඳුර ගන්න බෑ. ඒ නිසා අපි දෙන හයි ලෙවල් ලැන්ග්වේජ් එක අපි කෝඩින් කරාට පස්සේ ඒ ලැන්ග්වේජ් එක මැෂින් ලැන්ග්වේජ් එක විදියට පරිවර්තනය වෙන්න ඕන. එතකොට තමයි මැෂින් එකට ඒ ලැන්ග්වේජ් එක තේරුම් ගන්න පුළුවන්. අපි ඒ නිසා මේ ලැන්ග්වේජ් එකට කියනවා මැෂින් ලැන්ග්වේජ් එක කියලා. මේ විදිහට තමයි මැෂින් ලැන්ග්වේජ් එක හැදිලා තියෙන්නේ. 10 ක්‍රමයේ ගැන අහලා ඇති අපේ ලෙක්චර්ස් වලදී අපිට කිව්වනේ ඒක. ඒ නිසා ඒ ගැන මම වැඩිදුර කියන්න ඕනේ නැහැ. මැෂින් ලැන්ග්වේජ් එක කියන්නේ මේකට. මැෂින් ලැන්ග්වේජ් එක ඩිරෙක්ට්ලි අපිට තේරුම් ගන්න බෑ. හරි. මේ ටික අවශ්‍ය වෙයි කියලා මම හිතනවා. ඒ නිසා මම කියන්න මැෂින් ලැන්ග්වේජ් එකකදී මැෂින් ලැන්ග්වේජ් එකේ තියෙනවා වාසි සහ අවාසි. ඇඩ්වාන්ටේජස්. වාසි. මොනවද වාසි? මැෂින් ලැන්ග්වේජ් එකක ස්පීඩ් එක වැඩි. වෙන ලැන්ග්වේජ් වලට වඩා ලොකු ස්පීඩ් එකක් තියෙනවා. ඒ වගේම තමයි මැෂින් එකකට කියවන්න පුළුවන් ලේසියෙන්ම ඩිරෙක්ට්ලි ඇක්සස් කරන්න පුළුවන්. ඒක වාසියක්. හරි. මොනවද ඩිස්ඇඩ්වාන්ටේජ්? ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් අවාසි. මැෂින් ලැන්ග්වේජ් එකක්. මැෂින් ලැන්ග්වේජ් එක කවදාවත් අපිට කියවන්න බෑ. අපිට මිනිස්සෙක්ට කියවන්න බෑ. human cannot identify. හරියට මිනිස්සෙක්ට තේරුම් ගන්න බෑ. ඒ වගේම තමයි hardware depend වෙනවා. ඉතින් මැෂින් එකක ඒකේ තියෙන hardware කොටස මත මැෂින් ලැන්ග්වේජ් එක ඩිපෙන්ඩ් වෙනවා. ඒක ඩිස්ඇඩ්වාන්ටේජ්. මේ කියන කම්පියුටර් ලැන්ග්වේජ් වලදී උදාහරණ මොනවද? අපි ඉගෙන ගන්නවා C++. දෙවෙනි සෙම් එකේදී ඉගෙන ගන්නවා Java. ওই විදිහට අපිට මැෂින් ලැන්ග්වේජ් තියෙනවා. හරි. ඊට පස්සේ ට්‍රාන්ස්ලේට් ගැන කතා කරන්න අපි ඉස්සරහට පුළුවන්. කම්පයිලර් එකක්. කම්පයිලර් එකක්. translate high level language to machine language. මොනවද මේ high level language කියන්නේ? high level language එකක් කියන්නේ අපි දැන් මේ කෝඩින් කරන්න හදන languages ටික. කම්පයිලර් එකකින් කරන්නේ කම්පයිලර් එකකට හම්බ වෙනවා input එකක්. input එකක් කියන්නේ source code එක. ඒ කියන්නේ අපි ලියන coding part එක. අපි ලියන coding part එක අපි කම්පයිලර් එකට input කරනවා. ඉතින් පේනවනේ. input කරනවා කම්පයිලර් එකට. එතකොට ඒවා high level language එකෙන් තමයි ලියන්නේ. අපිට තේරෙන විදිහට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් high level language එකකින් ලියන coding අපිට ටිකක් පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. මේ coding එක මේක කියලා අපිට අඳුර ගන්න පුළුවන්. ඒ නිසා තමයි ඒකට high level language එකක් කියලා කියන්නේ. අපි ඒ source code එක input කරනවා. input කරාට පස්සේ compile එකෙන් අපිට output එකක් දෙනවා. ඒ output එක machine language එකට තමයි දෙන්නේ. අපිට ඒක තේරුම් ගන්න බෑ. අපිට ඒක readable නැහැ. එතකොට output එක විදියට translated version එකක් හම්බෙන්නේ. translated version in machine language. උදාහරණ තමයි C++ compiler එක, Java compiler එක කියන්නේ compilers අපි දෙන high level language එක output එක විදියට machine language එකක් බවට පරිවර්තනය කරනවා. හරි ඊට පස්සේ first generation programming language ගැන කතා කරන්න අපිට අවශ්‍ය නැහැ. second generation කතා කරන්න අවශ්‍යත් නැහැ. කතා කරන්න උවමනා වෙන්නේ third level එක. ඒ කියන්නේ third generation එක. අපි දැනට පාවිච්චි කරන ඒක ප්‍රශ්නයක අහලා තිබුණා. මට මතක හැටියට 2000 මතක නැහැ අවුරුදු නම් මතක නැහැ. අහලා තිබුණා C++ කියන්නේ මොන අවුරුද්දේ මොන ජෙන් එකේ
මොන ජෙන් එකේ ලැන්ග්වේජ් එකක්ද කියලා. third generation එකේ third generation programming language අපි 3GL කියලා ඉගෙන. අපි උගන්න Java, අපි ඉගෙන ගන්න Java, ඊට පස්සේ Pascal එක, C Sharp, C++. ඔය කියන ඔක්කොම third generation programming language. දැනට පාවිච්චි කරන languages ඔක්කොම third generation. දැනට පාවිච්චි කරනවා කිව්ව අපේ sim වලදී පාවිච්චි වෙනවා. අනිත් languages නෙමෙයි. ඒ ඔක්කොම third generation programming language 3GL කියන්නේ. හරි අපිට ඊට පස්සේ කොටස අවශ්‍ය වෙන්නේ නැහැනේ. අපිට මේක තෝරගන්න assemblers කියන ඕනේ නැහැ. හරි ඊට පස්සේ කොටස මේක. මේක ගැන කොහොමද ප්‍රශ්න වල අහලා තියෙන නිසා මම මේක ගැන නිකන් basic idea එකක් දෙන්නම්. software design එක. අපිට software එකක ගැටලුවක් මතුවෙනවා. ප්‍රශ්නයක් එනවා. එහෙම නැත්නම් අපිට develop කරන්න ඕන software එක. අපි ඒක නිරූපණය කරන්න පුළුවන් විදි තියෙනවා. කොහොමද නිරූපණය කරන්නේ? අපිට ඒක ඇල්ගොරිතම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඇල්ගොරිතම් එකක් පාවිච්චි කරලා සඳහන් පුළුවන්. අපිට පුළුවන් ෆ්ලෝ chart එකක් අඳින්න. ෆ්ලෝ chart එකක් කියනවා අපි දන්නවනේ අපිට ප්‍රශ්න අහලා තියෙනවා ෆ්ලෝ chart වලින්. ඊට පස්සේ තියෙන ෆ්ලෝ chart ගැන කතා කරන්න තමයි. ඊට පස්සේ තියෙනවා pseudo code. ඒ කියන්නේ ව්‍යාජ කේත. ඒ කේතය හරියටම අවුට්පුට් එක දෙනවා කියලා නෑ. ව්‍යාජ කේතය. අයිඩියා එක තියෙනවා. අයිඩියා එකෙන් තමයි අපි මේක අඳුරගන්නේ. මෙන්න මේක තමයි මේකදී සිද්ධ වෙන්නේ. අපිට කතා කරන්න පුළුවන් flow chart සහ pseudo code ගැන. හරි. එතකොට flow chart එකක්. flow chart එකේ මේ symbols ටික ගැන ඊට පස්සේ අපි කතා කරනවා ප්‍රශ්නවලදී start එක ගන්න කොහොමද? input එක ගන්න කොහොමද? process එක ගන්න කොහොමද? process එක input out start එක end එක ඊට පස්සේ input ගන්න විදිය ඊට පස්සේ conditions ගන්න විදිය if එකක් දාලා condition ගන්න නම් එහෙමයි. ඒ ගැන අපි ප්‍රශ්නවලදී කතා කරනවා. මෙතෙන්ට යමු. මෙතන පෙන්නලා තියෙනවා බ්ලොක් එක. ස්ටාර්ට් එක ගන්න මොකකින්ද? අපි ෆ්ලෝ chart එකක් අඳින්න හදන්නේ. ෆ්ලෝ chart එකක් අඳිනවා නම් ස්ටාර්ට් එක ගන්නේ මොකකින්ද? normal shape එකේ. end එක ගන්න මොකකින්ද? ඒකෙන්ම තමයි. ඒක පටන් ගන්නවා, ඒක අවසන් කරනවා. ඒ ටික මතක තියාගන්න ඕන. process එකක් ගන්නවා කියලා හිතමු. process එක ගන්නේ මොන සංකේතයේද? මොන symbol එකෙන්ද? මේ තියෙන process ගන්න symbol එක. ඊට පස්සේ symbol එකක් තියෙනවා condition එකක්. අපි මේක ඊට පස්සේ උදාහරණයක් තියෙනවා මම ඒක විස්තර කරන්න. කන්ඩිෂන් එකකදී කියන්නේ තීරණ ගැනීම. මොකක් හරි තීරණයක්. තීරණ ගන්න පාවිච්චි කරනවා අපි මෙන්න මේකින සිම්බල් එක. ඉන්පුට් අවුට්පුට් පාවිච්චි කරන්න මේකින සිම්බල් එක පාවිච්චි කරනවා. මෙන්න මේ උදාහරණ. මේ උදාහරණයේදී මොකද්ද කියන්නේ? සරලව හිතලා බලන්නකෝ. හරි කල්පනා කරලා බලන්න මෙතෙන්දී ඉන්පුට් එක විදිහට දීලා තියෙනවා is it raining today? අද වහිනවද කියලා අහනවා. ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරලා තියෙන්නේ. ස්ටාර්ටින් කියන සිම්බල් එක දාලා තියෙනවා මෙතන. ස්ටාර්ටින් කියන සිම්බල් එක මෙතන තියෙනවා. ඉන්පුට් එකක් දෙනවා. is it මෙතන දැන් එක්සැම්පල් එකේ දැන් මේක ප්‍රශ්නේ කියලා නෑ. මේකේ ප්‍රශ්නේ තමයි මම ප්‍රශ්නේ හදාගන්න මේ විදියට. වැස්සක් එනවා නම් වැසි දවසක කුඩයක් ගෙනියනවද නැද්ද කියන එක ගැන ප්‍රෝග්‍රෑම් එකක් තමයි දීලා තියෙන්නේ. ෆ්ලෝ chart එක තමයි ඒකේ මෙතනදි හදලා තියෙන්නේ. ඉන්පුට් එකක් දෙනවා. ඉන්පුට් එක දෙන මේ බොක්ස් එකෙන් මට ඒක හරියට shape එක හරියට ගන්න බෑ. මේක තමයි symbol එක. ඒකෙදි අහනවා ask is it raining today? අද වහිනවද කියලා අහනවා. හරි. ඊට පස්සේ ඒකේ පහළට එනවා. ඒකේ පහළට ඇවිල්ලා condition එකක් අහනවා. මේ තියෙන condition එක is it raining? අද වහිනවද කියලා අහන්නේ. උඩින් output එක දුන්නොත් yes කියලා එදා ඇත්තටම වහින දවස. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන නම් yes කියලා දෙනවා. මෙතන කන්ඩිෂන් එකට එනවා. මෙතන කන්ඩිෂන් චෙක් කරනවා. එයා දුන්නේ මොකක්ද? මේ කන්ඩිෂන් එක දෙන සිම්බල් එක. එයා දුන්නේ yes නම් ඒක මේ පැත්තට එනවා. yes වුණොත් අවුට්පුට් එක විදිහට ඉන්නේ මොකද්ද? take an umbrella. කුඩයක් අරන් යන්න කියලා කියනවා. එයා දෙන ඉන්පුට් එක no වුණොත් මෙතෙන්දි කන්ඩිෂන් එකෙන් බලනවා. ඉතින් කන්ඩිෂන් එක දෙන්න ඕන if කියලා දාලා හරි එහෙම කන්ඩිෂන් එක දෙන්න ඕන. ඒක no වුණොත් මොකද වෙන්නේ? no වුණොත් මේ පැත්තට ගිහලා අවුට්පුට් එක දෙනවා. leave umbrella at home. කුඩේ ගෙදර තියලා යන්න. ඒක කියන්න ඕනේ නැහැ. ඔය විදිහ තමයි output එක එන්නේ. අන්තිමේදී මේ කොටස් දෙකම එකතු වෙලා end එක හැදෙනවා. ඒක තමයි flow chart එකේ සිම්පල්ම සරලම flow chart එක. ඔය විදිහට තමයි ඔය කියන සංකීර්ණ ගොඩක් අමාරු ඔය කියන flow chart හැදෙන්නේ මේ structure එකෙන්ම තමයි. හරි. ඊටු ටික අපිට අදාළ වෙන්නේ නැහැ. මේක ඒ කොටසත් එක්ක සම්බන්ධ නැති නිසා හරි.
මේකෙදි කියනවා මේක middle level programming language එක C++ කියන්නේ. හදලා තියෙන 979යි. ඒ වගේම අපිට C++ run කරන්න පුළුවන් අපේ Windows OS එකේ run කරන්න පුළුවන්, Mac OS එකේ run කරන්න පුළුවන්, Unix සමහර version වල, basic සමහර various version වල run කරන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂ ලක්ෂණ තියෙනවා. මේ ටික නම් අපිට වැදගත් වෙන එකක් නැහැ. artificial language එකක් කියලා කියනවා. මේකේ features තියෙනවා. ඒ වගේම consist වෙන්නේ C++ කියන language එක හැදිලා තියෙන්නේ keyword වලින්, syntax වලින්, semantic වලින්. මේක context වෙනවා. සමන්විත වෙනවා කියන අදහස තමයි කියන්නේ. C++ එක natural language ගැන කතා කරන්නේ. C++ කියන්නේ artificial language එක. ඒ වගේ මේක consist වෙනවා මම මේ කලින් කියපු කොටස් තුනත් එක්ක. natural language එකට වඩා වෙනස්. ඉතින් අදින් පාවිච්චි වචන තියෙනවා. මේවත් එක්ක තමයි අපි natural language එකක් කල්පනා කරලා බලන්නේ. අපි C++ program එකක් ලියද්දී අපිට තියෙනවා මොන හරි විශේෂ වෙච්ච keyword. ඒ keyword අපිට දැන් අපි C++ program එකක් run කරද්දී අපිට x කියන කෙනා අපි assign කරනවා කියමු තව value එකකට. අපිට බෑ else කියන කෙනා equal කියලා තව මොකක් හරි value එකක් හදින්න. ඒ කියන්නේ අපිට ඒව වෙන වෙනම එහෙම පාවිච්චි කරන්න බෑ. අපිට keyword පාවිච්චි කරන්න බෑ. keywords නම් keywords වලදී වෙන වැඩේ විතර අපිට කරන්න පුළුවන්. ඉතින් අපිට ඒක ගන්න බෑ. ඒක නිසා තමයි ඒවා C++ assign වෙච්ච keyword කියලා කියන්නේ. දැන් මෙතන ඔක්කොම ටික නොතිබෙන්න පුළුවන්, නොතියෙන්න පුළුවන්. මෙතන තියෙනවා කීපයක්. අපිට අඳුර ගන්න පුළුවන්. else කියන්නේ keyword එකක්, float කියන්නේ keyword එකක්, int කියන්නේ keyword එකක්. දැන් data types ඒ ටික ගැන ඔක්කොම කතා කරන්නේ නැහැ අද. ඒ ටික අපි ඊළඟට කතා කරමු. මොකද පළවෙනි ප්‍රශ්නේදී ඒවා පාවිච්චි නැති නිසා. මෙතන තියෙනවා keyword ටිකක් දාලා. මොනවද ඊට පස්සේ natural language එක. කියන්නේ ඒක අනිත් පැත්ත. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා book, dog, ඊට පස්සේ car, tree. ඕවා අපේ සාමාන්‍ය language එකේ තියෙන natural language එකේ. ඒ වගේ තමයි මෙතෙන්දී පාවිච්චි කරන එක විරුද්ධ පැත්ත keyword. keywords අපිට පාවිච්චි කරන්න බෑ එහෙම. අදාළ function එකට විතරයි. මෙතෙන්දී කියනවා simple C++ program එකක් දීලා තියෙනවා. මෙතන පෙන්නලා තියෙනවා int එකක් අරගෙන තියෙනවා cout එකක් තියෙනවා. මේ විදිහට ඉතින් program එක ලියලා තියෙනවා. මම මේක විස්තර කරන්න යන්නේ නැහැ. මොකද දැන් මේක අවශ්‍ය නැති නිසා. simple C++ program එකක් තියෙනවා. සරල program එකක්. මේකෙදි මොකද වෙන්නේ? මේකෙදි කියලා තියෙනවා do nothing. මොකුත්ම වෙන්නේ නැහැ. int main කියලා අරගෙන තියෙනවා ෆයිල් එක, block එකක් අරගෙන තියෙනවා return 0. integers තමයි return වෙන්නේ මේ ෆයිල් එකෙන්. block එකක් තියෙනවා ඇතුලේ. මේ කොටස තමයි block එක. ඒක මම ඉස්සරහට කතා කරන්න. his මොකුත් නැහැ මේක. output වෙන දෙයක් නැහැ. මම කතා කරා blocks ගැන. C++ blocks ගැන. මොනවද මේ blocks කියන්නේ? A block is a set of logically connected statements that are surrounded by opening and closing brackets. block එකක් කියලා කියන්නේ මොකද්ද? අපි program එකක් ලියනකොට මෙතන block එකක් කියන එක මම සිංහලෙන් කියන්නම්. ඒක හරියම අදහසද නැද්ද කියන එක මම හරියට දන්නේ නැහැ. කොටසක් කියලා කියන්නම්. කොටස් කීපයක් අපිට functions අපි ගත්ත විසරට functions ගද්දී කොටස් තියෙනවා අපේ program එකේ. කොටස් දැන් තියෙනවා එකම program එක ඇතුලේ. ඒක කොටසක් කියලා ගමු. වෙන් කරලා ගත්ත යම්කිසි කොටසක්. open bracket එකයි closing bracket එක දැම්මට පස්සේ අපි කියනවා ඒක block එකක් කියලා. අපි ඒක ප්‍රශ්නයක අහන්න පුළුවන්. ප්‍රශ්නයක අහලා තිබුණා. block එකක්. block එකක් කොහොමද? block එක symbol එක මොකක්ද කියලා. closing bracket එකයි opening bracket එක. මේ උදාහරණය බලමු. මේ උදාහරණෙදී blocks තුනක් තියෙනවා. ABC කියලා blocks තුනක් තියෙනවා. C කියන block එක තමයි මේ තියෙන්නේ. මෙතනින් open bracket, මෙතනින් closing bracket. ඇතුලේ මොකුත් නැහැ. එයා C block එක. එක block එකක්. ඒතර මේ block එකම. මෙයා A block එක පටන් ගත්තා. A block එක මෙතෙන්දී ඉවරුණා. opening bracket, closing bracket. නමුත් මේක ඇතුලේදී තව කෙනෙක් ඉන්නවා. තව block එකක් තියෙනවා. දැන් අපි හිතමු if එකක් අපි open කරා කියලා මේකෙදී. if එක ඇතුලේ තව if එකක් දානවා. අපි කියන එකට nested if එකක් කියනවා. ඉතින් මතක ඇති. මේක ඇතුලේ මම තව block එකක් හදුවා. එයා තමයි B. මේ තියෙන block එක. එහෙම අපේ ප්‍රශ්නයක් නෑ. මම මේක අඳුර ගන්න විතරයි කිව්වේ. ඒකට තමයි අපි block එකක් ඇතුලේ තව block එකක් හදලා තියෙන්නේ. ඒවා තමයි blocks කියන්නේ. opening bracket එක අරගෙන closing bracket එක ගත්ත කියන්නේ block එකක්. semicolon එක. semicolon එකෙන් කරන්නේ මොකද්ද? මේක තමයි program එකක් හදද්දී basicම part එක. semicolon is the statement terminator. terminate කරනවා. statement එක නතර කරනවා. statement එක එතෙන්දී ඉවරයි. තනි ඉන්ඩිවිජුවල් ගත්තට පස්සේ ස්ටේට්මන්ට් එකක් අපි ඉවර කරන්නේ semicolon එකෙන්. semicolon එක දාවට පස්සේ
අපි cout එකක් දීලා cout එක දීලා මොන හරි වචනයක් ලියුවා කියමු. වචනයක් ලියුවට පස්සේ semicolon එක දෙනවා. මොකද වෙන්නේ? එතෙන්දී ඒක නතර වෙනවා. ඒක ටර්මිනේට් වෙනවා. ඊට පස්සේ line එක දිහා තමයි බලන්නේ. ඊට පස්සේ පෙන්නන්නේ නැහැ. ඒක තමයි අපි semicolon එක පාවිච්චි කරන්නේ. statement එක එතෙන්දී ඉවරයි. නතර කරනවා කියන අදහස. මෙතන බලන්න. මෙතන C++ program එකක් ලියලා තියෙනවා. hello world කියන වචනේ output වෙන්න කියන. මෙතන hello world කියන එක ඉවර කරලා semicolon එක දාලා තියෙනවා. semicolon එක නොදැම්ම නම් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම error එකක් එනවා. මොකද මේක execute කරද්දී end කළා නැහැ. එතකොට semicolon එක ඕන. semicolon එක දාලා program එක execute කරාට පස්සේ errors වෙන්නේ නැහැ. තමයි basic. ඊට පස්සේ අපි ප්‍රශ්නයක අහලා තිබුණා කොහොමද comments ගැන. comment එකක්. comment ලියන ආකාර දෙකක් තියෙනවා. අපි HTML වලදී මේ comment ගැන පාවිච්චි කරනවානේ. single line එකක්. තනි පේලියට අපි comment එකක් ලියනවා කියන්නේ. එක දිගට තනි පේලියක් ලියනවා. එතකොට පාවිච්චි කරන්නේ මෙන්න මේ දෙක. 2/ දෙකක් පාවිච්චි වෙනවා. එක දිගට ලියාගෙන යන්න පුළුවන්. නමුත් අපිට ඕන පේලි කීපයකට comment එකක් ලියන්න. පේලි 4කට කියලා කියමු. පේලි 3කට කියලා කියමු. කොහොමද ලියන්නේ? මේක. මේ තියෙන්නේ /එකයි ඊට පස්සේ මේ star එකට කියන්නේ ඒක හරියට මතක නෑ asterisk එක තමයි asterisk එක. ඒකයි asterisk එකයි. ඇතුළේදී පාවිච්චි වෙනවා. ඒක open කරද්දී lines by line මේක line by line වෙන්න ඕන. ඒ කියන්නේ මේක open කරා එක line එකක් ලියුවා, දෙවෙනි line එක ලියුවා, තුන්වෙනි line එක ලියුවා. ඕනම ගාන. ඒක ප්‍රශ්නයක් නෑ. lines ගාන ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ආපහු asterisk එකයි ආපහු /එක ආපු ගමන් comment එක ඉවරයි. ඔය විදිහට තමයි comment එක දාන එක අපි කරන්නේ. මේ ටික ගැන කතා කරනවා. මේ ටික ගැන අපේ ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි ප්‍රශ්නේ නැති නිසා මම මෙතෙන්දී තියරි පාර්ට් එක නතර කරන්න. ඊට අපි යන් ප්‍රශ්න වලට. 16න් පටන් ගමු. 16 17 18 උදාවෘත්ත තුන තමයි කම්ප්ලීට් කරන්න හදන්නේ. හරි. අපි යන්කෝ 2016 පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ කියනවා give two types of design tools which represent algorithm. මේක lecture slide එකේ ඒ විදිහටම කියලා තියෙනවා. මෙන්න මේක පාවිච්චි කරන කියලා උත්තරේ ඒ විදිහටම දීලා තියෙනවා. ඒ නිසා මම අමුතුවෙන් මේක කියන්න අවශ්‍ය නැහැ. මෙතෙන්දි කියන්නේ type දෙකක් දෙන්න algorithm එකක් පෙන්වන්න පුළුවන්. මම දැන් කතා කරපු කොතලාවල ඩිකන්ස් යුනිවර්සිටි එකේ දාපු ප්‍රසන්ටේෂන් එකෙත් මේ කතාව කියලා තිබුණා. algorithm එකක් ගැටලුවක් විසඳන්න පාවිච්චි කරන්න පුළුවන් design tools. graphically අපිට පෙන්වන්න පුළුවන් කොහොමද? අපිට පුළුවන් pseudo code එකක් ලියන්න. මොන හරි pseudo code එකක් මෙහෙම line by line ලියාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට flow chart එකක් හදන්න පුළුවන්. decision එකක් තියෙනවා flow chart එකක් හදන්න පුළුවන්. ඔහොම flow chart එකක් හදලා උත්තර ගන්න පුළුවන්. එතකොට algorithm එකක් අපිට design කරන්න පුළුවන් ආකාර දෙකයි. එකක් එකක් flow chart අනිත් එක pseudo code. ඔය ඉදිරිය ගන්න පුළුවන් උත්තර දෙකකට. ඊට පස්සේ කියනවා දෙවනි ප්‍රශ්නේ. Briefly explain the following terms related to computer programming language. පරිගණක language පාවිච්චි කරද්දී low level language පාවිච්චි වෙනවා. ඒ වගේම තමයි අපි කලින් කතා කරපු high level language පාවිච්චි වෙනවා. ඒ වගේම තමයි language translator පාවිච්චි වෙනවා. හරි. එහෙනම් බලමු ඒකේ පළවෙනි කොටස low level language එකක් කියන්නේ මොකක්ද කියලා. low level language එකක් කියන්නේ අපිට ඒ කියන්නේ මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරු language එකක්. මේක සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන වචන වලට සමාන නැහැ. ඒ ගැන theory part එකක් තියෙනවා presentation එකේ. ඒ නිසා මම ඒ ගැන වැඩිපුර කියන්න ඕනේ නැහැ. low level language ගැන තියෙනවා කෙලින්ම කියලා. ඒ නිසා low level language ගැන වෙනම theory part එකක් තියෙනවා. ඒ නිසා මම මේකේ idea එක දෙන්නම්. මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි විදිහට මිනිස්සුන්ට තේරුම් ගන්න අපහසු language එකක් තමයි මේ low level language කියලා කියන්නේ. ඊට පස්සේ ඉන්නවා high level languages. high level languages වලදී තමයි අපි C++ කියන language ගැන කතා කරන්නේ. මේක C++ වගේ දේවල් Pascal වගේ දේවල් අයිති වෙනවා. මේකෙදි අපිට අපේ language අපේ ඉංග්‍රීසි language එකත් එක්ක ටිකක් සමානයි. මොකද if එක ඊට පස්සේ else එක ඔය සාමාන්‍යයෙන් අපිට පුරු දේවල්නේ.
කියන්නේ එම නිසා කියන අදහස වගේනේ. ඒ වගේ ෆන්ක්ෂන්ස් තියෙනවා මේක තුල. ඒ නිසා high level language කියන්නේ ඒවට. උදාහරණ විදිහට අපිට C, Fortran, Pascal වගේ දේවල් ගන්න පුළුවන්. තුන්වෙනි එකෙන් අහනවා language translator එකක් කියන්නේ මොකක්ද? language translator එකක් කියන්නේ කවුද? language translator එකක් කියලා කියන්නේ අපිට පුළුවන් ඒකේ functions තියෙනවා අපි දෙන language එකක්. සාමාන්‍යයෙන් ඒක අපිට low level language එකක් වෙන්න පුළුවන්. ඒ low level language එක අපිට convert කරගන්න පුළුවන් machine language එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒකට තමයි අපි language translator එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ idea එක තියෙනවා ඒකේ. translate කියන එක. මම ඒ කියන්නේ English definition එක දෙන්නම්. Language translator is a computer program that perform the translation of the program written in the given programming language. මොකක්ද language එකකින් දෙන්න coding එකක් අපිට පුළුවන් වෙන language එකකට බවට පරිවර්තනය කරගන්න. ඒක තමයි අපි කියන්නේ language translator කියලා. හරි. තුන්වෙනි කොටසේ අහනවා draw symbols for following functions. මේ functions වලට symbols අඳින්නලු. flow chart වලදී. flow chart වලදී symbols ටික අඳින්නලු. start එකට, ඒ වගේම stop එකට මොකද්ද? input එකට මොකද්ද? process එකට මොකද්ද? decision එකට මොකද්ද කියලා. හරි. එහෙමනම් මම white board එක ගන්නවා. මම හිතන්නේ white board එක දැන් පේනවා මේකේ සුදු පාටක. පේනව නේද? yes නියමයි කාරණා. හරි. start එක ගැන අහනවනේ. start එක ගන්න කොහොමද කියලා තමයි කියන්නේ. start එක ගන්න කොහොමද? අපි flow chart එකක් අඳිද්දී මට හරියට මේකේ shape එක අඳින්න බැරි වෙයි. ඔන්න ඕක තමයි start එක. මේක අපි ලියනවා start කියලා. කරන්න බෑ. start එක ගන්න කොහොමද? flow chart එකක ආරම්භය ගන්න කොහොමද? ඊළඟ ප්‍රශ්නේදී flow chart එකක් ඇඳලා තියෙනවා. ඒ නිසා මේක ගැන එච්චරම ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ නැහැ. start එක ගන්න ඔය විදිහට ආරම්භය. stop එක ගන්නෙත් මේ විදිහටම. ඉවර කරන්නෙත් ඔන්න ඔය කියන මේක මට සිම්බල් එක ඇඳ ගන්න නම් බෑ. මේ වගේ සිම්බල් එකක් එන්නේ. හරි. ඊට පස්සේ input එක. අපි බලමුකෝ input එක මොකද්ද කියලා. මෙන්න මේවා අපි input එක දෙන්නේ. input x කියලා අපිට කියන්න පුළුවන්. input y කියලා කියන්න පුළුවන්. input එක විතරක් නෙමෙයි. output part එකක් තියෙනවා. අපි output එක දෙන්නේ කොහොමද? output එක දෙන්නෙත් මේ විදිහටම. display x, display y ඔය විදිහට output එක දෙන්නේ flow chart එකේ. ඔන්න ඔය symbol එකෙන්ම තමයි. ඊළඟ ප්‍රශ්නේ කියලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ විස්තර කරන්න මම කෙනෙක්ට කොහොමද ආරාධනා කරනවා කොහොමද එතකොට එයා විස්තර කරයි. ඒ ප්‍රශ්නේදී කමන්නේ ඒක මම විස්තර කරන්නම්. ඒ ප්‍රශ්නේදී ඒක කියනවා. මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා ඒක කියලා තියෙනවා. මේ flow chart එක කොහොමද දෙන්නේ කියලා start එක ගන්න කොහොමද end එක ගන්න කොහොමද කියලා තියෙනවා. ඊට පස්සේ process එකක් ගන්න කොහොමද? ඒ කියන්නේ මොකක් හරි දෙයක් process කරනවා ඇතුලේ. අපි හිතමු increment එකක් මතකද? increment කියන්නේ මොකක්ද කියලා? x සමානයි x ධන 1. x කියන කෙනා එකකින් වැඩි වෙනවා කියන වගේ දෙයක් process එකක්. මොකද ක්‍රියාවලියක් කරන්න අපිට මේක ගන්න පුළුවන්. decision එකක්. හතරවෙනි කොටස. තීරණයක්. yes කියන පැත්තක් තියෙනවා no කියන පැත්තක් තියෙනවා. decision එකක්. තීරණයක් ගන්න පාවිච්චි කරන්නේ ඔන්න ඔය symbol එක. algorithms වලදී. sorry flow chart වලදී. ඒකෙන් අපිට decision එකක් තීරණයක් ගන්න පුළුවන්. තීරණයක් අරගෙන වැඩ කරන්න පුළුවන්. හරි මම drawing ටික අයින් කරන්න. හරි. ඊට පස්සේ යන් හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ එක කරලා තියෙනවා. draw a flow chart to output the smallest number of the three given numbers. මේකෙදි කියනවා flow chart එකක් අඳින්නලු. ඒ වගේම තමයි flow chart එකක් ඇඳලා ඒකේ නිරූපණය කරන්නලු පොඩිම number එක. smallest number එක numbers තුනක් දුන්නාට පස්සේ three given numbers. හරි මම ඒක කරලා පෙන්නන්නම් කොහොමද ඒක flow chart එකක් අඳින්නේ කියලා. කලින් අද flow chart එක මම screen එකට share කරන්න. හරි. හරි අහනවා. මේ තියෙන්නේ numbers තුනක් දෙනවා. input කරනවා. input කරාට පස්සේ ඒකෙදි පොඩිම number එක මොකක්ද කියලා කියනවා. flow chart එකක්. මම ගන්නම් මගේ toolbox එකෙන් spotlight එක නේ. මේ තියෙන්නේ. හරි spotlight එක. මම මේ දැන් spotlight එක ගෙනිච්චේ start point එකට. flow chart එක මේක හොඳට බලා ගන්න flow chart එකේ මුලින් ඉඳන් තියෙන්නේ මේක. start එක ගත්තා. ආරම්භය කියන්නේ මෙන්න මෙයාගේ සලකුණ දන්නවනේ අපිට අනිවාර්යයෙන්ම පළවෙනි ප්‍රශ්නේදී flow chart එකක් අඳින්න එනවාමයි.
ඒක හැම අවුරුද්දෙම වගේ ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් මේ පාරත් අනිවාර්යෙන් එනවා. ස්ටාර්ට් කියන එක ගත්තා. ස්ටාර්ට් එක ගත්තා. මේ තියෙන ඉන්පුට් බොක්ස් එක. ඉන්පුට් කරනවා. ඉන්පුට් කරනවා වැලියුස් තුනක්. A කියන එක නාම ඉන්පුට් කරනවා, B කියන එක නාම ඉන්පුට් කරනවා, C කියන එක නාම ඉන්පුට් කරනවා. ඒ කියන්නේ number 1, number 2, number 3 කියන ඒවා. numbers තුනක්නේ. numbers තුන ඉන්පුට් කරගත්තා. පළවෙනිම number එක අපි මොකක් හරි value එකකට assign කරගන්නවා. මම මේක වැලියු එකක් අරගෙන පෙන්නන්නම් උත්තරයක් හදලාම පෙන්නන්නම් කොහොමද වැඩි වෙන්නේ කියලා මම එතකන් මේක විස්තර කරන්න. එක වැලියු එකකට මෙයාව assign කරගන්න. පහලට එනවා. එයා බලනවා දෙවෙනි වැලියු එකත් එක්ක සම්බන්ධ ඊට පස්සේ මොනවා හරි කන්ඩිෂන් එකක් වෙලා එයාගේ true part එකක් ආවොත් එයා ආපහු small කියන එකට assign වෙනවා. පහලට එනවා. ඒක false නම් ඒක පහලට එනවා. ඊට පස්සේ ආපහු තව වැලියු එකක් බලනවා එයාගෙන්. බලලා ආපහු ඒක true part එකක් ආවොත් ආපහු එයාව assign කරගන්න. ආපහු පහලට එනවා. අන්තිමට ස්මෝල් කියන වැලියු එක පෙන්නනවා. ඕක තමයි මේකේ වෙන්නේ. මම මේකට ඉන්පුට් එකක් අරගෙන පෙන්නනවා. වැලියු එකක් දාලා පෙන්නනවා. පළවෙනි වැලියු එක 2 කියලා ගන්නවා. ඊළඟ වැලියු එක 3 කියලා ගන්නවා. ඊළඟ වැලියු එක නෑ. ඔව්. ගන්නකො වැලියුස් ගන්නකො. මෙයා 5. ඔව් මෙයා 5 කියලා ගන්නවා පළවෙනි වැලියු එක. ඊළඟ කෙනා 10. ඊළඟ කෙනා 15. හරිනේ. මේක ඉටරේෂන් එක මම අරන් ගිහින් පෙන්නනවා. ස්ටාර්ට් එක ගත්තා. වැලියුස් තුන ඇඩ් කරා. පළවෙනි වැලියු එක 5. ස්මෝල් කියන කෙනාට 5 කියන කෙනා ආදේශ වුණා. ඔන්න 5 නිකන් 6 වගේ. 5 කියන කෙනාව ආදේශ වුණා. හරිනේ. ස්මෝල් කියන කෙනා දැන් 5යි. මෙතනට 5 එකතු වෙනවා. එයා 5යි. එයා 5යි. හරිනේ. එයා 5. ඊට පස්සේ B කියන කෙනා වෙනවා. මේ කොටස වෙනවා B කියන කෙනා 10යි. මේ ප්‍රකාශනය බලනවා. 10 කියන කෙනා ගන්නවා ස්මෝල් වැලියු එකනේ හොයන්නේ. 10 කියන කෙනා මෙතෙන්දී මේ ප්‍රකාශනය මොකද්ද තියෙන්නේ? 5 විශාලයිලු 10ට වඩා. ඒක false. ඒක false. ඒක false නම් එයා පහලට එනවා. දැන් මේක true වුණොත් මේ පැත්තට එනවා. ඒක false නේ. ඒක වැරදි. 5 කියන්නේ කුඩා. කුඩා වැලියු එක පහලට එනවා. ඒ කියන්නේ මෙතන මේ කන්ඩිෂන් එක චෙක් කරුවා මේ. මම මේ කන්ඩිෂන් එක චෙක් කරුවා ඉන්පුට් දෙකක් අරගෙන. මෙයාව චෙක් කරා. මෙයා true වුණේ නැහැ. මොකද මෙයා පොඩිනේ 5 කියන කෙනා. එයා පහලට එනවා. එයා පහලට ආවා. එතකොට එයාගේ වැලියු එක 5යි. ස්මෝල් කියන කෙනා වෙනස් වුණේ නැහැ. මොකද true part එකේදී වෙනසක් වෙන තරම් B කියන කෙනා මෙයා ආවේ නැහැ. ස්මෝල් එක දැනුත් 5යි. ඊට පස්සේ C කියන වැලියු එක ගන්නවා. 15 කියන කෙනා ගන්නවා. 5 මේ පැත්තට 15. 15ට වඩා 15ට වඩා 5 විශාලයි. ඒක වැරදි. ඒක false. ඒක false මොකද 15 කියන්නේ 5ට වඩා විශාලයි. මේක false වෙනවා. මේක 5ට එනවා. 5 කියන කෙනාම 15ට ආවා. ඊට පස්සේ small කියන කෙනාට assign වෙලා තියෙන්නේ 5. එතකොට output small කියලා output එක පෙන්නනවා 5 කියන value එක. 5 ගත්තා, 10 ගත්තා, 15 ගත්තා. ඊට පස්සේ එකිනෙක ගන්නවා. ඉස්සෙල්ලා ගන්නවා A කියන කෙනත් එක B කියන කෙනා සසඳනවා. ඒකෙන් උත්තරයක් එනවා නම් එයාව C කියන කෙනත් එක්ක සසඳනවා. ඔන්න ඕක තමයි flow chart එකේදී සිද්ධ වෙන්නේ. ඔය විදිහට තමයි අපි flow chart එක අඳින්නේ. මම හිතනවා ඔක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. මොකද flow chart එක අඳින්න නම් අපි ඔළුවේ idea එක තියෙන්න ඕනේ. එහෙම නැතුව flow chart එක අඳින්න බෑ. මොකද මේක idea එක දෙන්න විතරයි මේ flow chart පාවිච්චි කරන්නේ. original program එක coding part මොකුත් නැහැ. idea එක ගන්න තියෙන්නේ. conditions ටික පාවිච්චි කරන්න ඕන. input එක තියෙන්න ඕන. process ටික තියෙන්න ඕන. ඒකෙන් දේවල් අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒකෙදි කියනවා give short answer. කෙටි උත්තරයක් දෙන්න C++ programming language එකත් එක්ක. කෙටි උත්තරයක් දෙන්න ඕනේ. ඒකේ පළවෙනි කොටස which symbol is used to define a single line comment. single line එකකින් ඒ කියන්නේ තනි line එකකින් comment එකක් දෙන්න පාවිච්චි කරේ මොකද්ද? ඒක මතක ඇති. මෙන්න මේ ඉරි දෙක. මම ඒකට කිව්ව මට මතක හැටියට ඩබල් ලයින් කියලා වගේ තමයි ඒ වගේ වචනයක් තමයි කිව්වේ. ඕක දෙනවා නම් අපිට single line comment එකක් පටන් ගන්න පුළුවන්. ඒක මම presentation එකේ කිව්වා. ඒක මතක තියෙන්න ඕන. ඕකෙන් තමයි අපි single line comment එක දෙන්නේ. ඉස්සරහ ප්‍රශ්නවලදී අපි code blocks පාවිච්චි කරනවා. මම හිතන විදිහට දැන් අද නම් පාවිච්චි කරන මේකක් නැහැ. ඉස්සරහ ප්‍රශ්නවලදී code blocks පාවිච්චි වෙන නිසා මේ ප්‍රශ්නවලදී theory part විතරයි. ඒ නිසා coding මුකුත් ඕනේ නැහැ. එතෙන්දි පුළුවන් comment දාන්නේ මෙහෙමයි, comment දාන්නේ අනිත් විදිහට මෙහෙමයි, double lines මෙහෙමයි එහෙම කියලා දාන්න පුළුවන්. ඒ නිසා දැනට මෙහෙම යම් theory part එක නිසා. දෙවෙනි ප්‍රශ්නේ අහනවා which type of error මොන වගේ error එකක්ද
ප්‍රෝග්‍රෑම් එකක් රනින් ස්ටේට් එකකදී කියන්නේ. අපි ඒකට කියනවා රන් ටයිම් එරර් එකක් කියලා. ප්‍රෝග්‍රෑම් එක රන් වෙන අතරේ එරර් එකක් එනවා. ඒකට අපි කියනවා රන් ටයිම් එරර් එකක්. ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඒක. which type is error flagged in a program running state. දැනට running state එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එකකදී එන්න පුළුවන් එරර් එක. ඒකට කියනවා රන් ටයිම් එරර් එකක් කියලා. ඊට පස්සේ තුන්වෙනි කොටසේ අහනවා which symbol is used to indicate the end of this statement. දැක්කනේ මම ප්‍රසන්ටේෂන් එකේ කියපු විදිහටම. ස්ටේට්මන්ට් එකක අවසානය end of this statement. ස්ටේට්මන්ට් එකක අවසානය පෙන්වන්නේ කොහොමද? අවසානය පෙන්වන්නේ මේ විදියට. පිටයි කමාවයි. ඒක කමාව නම් ආවේ නෑ වගේ. ඔන්න සිම්පල් නේ. ඔන්න ඕක තමයි ස්ටේට්මන්ට් එකක් ඉවර. මම ප්‍රසන්ටේෂන් එක වලදී කතා කරා හිටියනම් අනිවාර්යයෙන්ම මේ ටික අහගෙන ඉන්න ඇති. අපි ස්ටේට්මන්ට් එක ක්ලෝස් කරන්නේ ඔන්න ඔය විදිහට. ඔය විදිහට ක්ලෝස් කරොත් ස්ටේට්මන්ට් එක එතෙන්දී ඉවරයි. එක්සිකියුට් වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා which header files is indicated to use cout and ce. දැන් මේක මෙහෙමයි. පාවිච්චි කරන කම්පයිලර් එක අනුව. මේක මට මතක හැටියට මම ඉන්ටර්නෙට් එක සර්ච් කරලා බැලුවා. අපි දැන් පාවිච්චි කරන්නේ නැහැනේ බෝලන්. අපි ලැබ් එකේදී බෝලන් පාවිච්චි කරා. බෝලන් වලදී header file එක import කරන්න ඕන අපි iostream.h කියලා. නමුත් අපි දැන් ගන්න code blocks වලදී පාවිච්චි කරන්නේ බෝලන් නෙමෙයි. පරණ version එකක් නෙමෙයි අලුත් version එකක්. ඒ නිසා ඒකදී h import කරන්න ඕන නැහැ. ඕන නැහැ නෙවෙයි h import කරන්න බෑ. නිකම්ම iostream දාපු ගමන්ම අපේ header files ඔක්කොම import වෙනවා. ඒක විශේෂයි. නමුත් මෙතෙන්දී අපේ theory part එක හැටියට මතක තියාගන්න iostream h import කරන්න ඕන. මේක අපි coding part වලදී කතා කරයි දෙවෙනි ප්‍රශ්න තුන්වෙනි ප්‍රශ්න වල. අද පළවෙනි ප්‍රශ්න විතර නිසා ඒ ගැන අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් මතක වෙනවා. ඊළඟ කොටසේ අහනවා block එකක්. මම මේකත් presentation එකේදී කතා කරා. which symbol is used to block multiple statement. statement එකක් block එකක් ඇතුළට දාන්නේ කොහොමද? මම කතා කරානේ A කියන block එකක් තිබුණා කිව්වා B කියන block එකක් තිබුණා කිව්වා. මේක හරියට ඔන්න block එක open කරා block එක close කරා. ඔන්නව තමයි symbols block එකක් open කරන්න පාවිච්චි කරන්නේ. ඒක තමයි ප්‍රශ්නෙට උත්තරේ. ඒ කියන්නේ e කොටස. which symbol is used to block multiple statement එකක් open කරන්න පාවිච්චි කරන block එක මොකක්ද කියලා තමයි අහන්නේ. අන්තිම කොටස. what is the extension of the C++ source code file? අපි කොහොමද C++ program එක save කරන්නේ? extension එක මොකක්ද? කොහොමද save කරන්නේ? .cpp .cpp ඔක තමයි අපේ මම මේක ක්ලියර් කරගන්න. ඔක තමයි අපි program එක save කරන්නේ. .cpp කියලා save කරොත් අපේ program එක C++ source file එකක් වෙනවා. එහෙම නැත්නම් වෙන extension පාවිච්චි කරයි කියලා අපේ extension එක C++ විදියට program එක C++ විදියට හැදෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ඕන .cpp ඉස්සරහ program වලදී අනිවාර්යෙන් මේක පාවිච්චි කරනවා. ඒ කියන්නේ බය වෙන දෙයක් නැහැ. theory part එක නිසා විතරයි මම මේ ගැන වැඩි කතා කරන්නේ නැත්තේ. 2016 පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. අපි යම් 2017 අවුරුද්දේ පළවෙනි ප්‍රශ්නෙට. 2018 2018 කියන අවුරුද්දේ තමයි කතා කරන්න හදන්නේ. ඒකට මේ අවුරුද්ද දෙවෙනි අවුරුද්දම මේ ඉන්නේ අපි 2018 අවුරුද්ද. 17 අවුරුද්ද. හරි 17 අවුරුද්දේ පළවෙනි ප්‍රශ්නේ. කලින් විදියටම define the terms. ඉතින් මම මේ ප්‍රශ්නේ කියන්න. define කරන්න. පැහැදිලි කරන්නලු term flow chart and pseudocode. pseudocode එක ගැන ඒ වගේම flow chart එක ගැන. මේක ඉතින් theory අපි reference විදියට ගන්න පුළුවන් අපේ theory presentations ටික. ඒ නිසා මම මේ ගැන පොඩි විස්තරයක් කියන්නම්. theory part එක නිසා ඒ ටික presentation එකකින් ගන්න පුළුවන් අපිට දීලා තියෙන presentation එක. flow chart එක pseudocode එක ගැන තමයි අහන්නේ. flow chart එක කියන්නේ මොකක්ද? flow chart එක කියන්නේ is a pictorial presentation of an algorithm or logical step. අපිට flow chart එක පාවිච්චි කරලා රූපමය ආකාරයෙන් algorithm එක පෙන්වන්න පුළුවන්. ඒක තමයි කියන්නේ flow chart එක. අපි දැන් අන්දනේ flow chart. ඒ flow chart එක රූපමය ආකාරයෙන් විස්තර කරනවා. අපි ඒක අපේ භාෂාවෙන් අපේ වෙබ්සයිට් වල තියෙන විදිහට කියනවා නම් is a pictorial representation of an algorithm. ඒ algorithm එකක් pictorial විදිහට කියන්නේ photos කියන්නේ රූපමය ආකාරයෙන් පෙන්වන කියන අදහස. ඒක තමයි අපි ඒක define කරන්නේ. pseudocode එක define කරන්නේ කොහොමද? pseudocode කියන්නේ ව්‍යාජ කේතවල. ඇත්තම කේත නෑ. idea එක විතරයි තියෙන්නේ. ඇත්තම codings නෑ ඒක. ව්‍යාජ විදිහට හදපු කේත. එතකොට ඒක flow chart කියන එක pictorial නම් pseudocode කියන්නේ මොකක්ද?
ඒකෙදී අපි ටෙක්ස්චුවල් එහෙම නැත්නම් අකුරු ආකාරයෙන් තමයි තියෙන්නේ. අපි ඒකට කියනවා is one of the textual presentation of the algorithm. algorithm එකක් අපි වචනෙන් විස්තර කරන්නේ කොහොමද? යාජකේතයක් කියන්නේ ඒකනේ. අපි ඒක ෆොටෝස් නෑ ඒකේ. ඒ කියන්නේ ඉමේජස් නෑ. අපි අයිඩියා එක විතරයි දෙන්නේ. සූඩෝ කෝඩ් කියන්නේ ඒකට. ටෙක්ස්චුවල් විදිහට. ඒ කියන්නේ වචන ආකාරයෙන්. අපි ඒක කියනවා ඉංග්‍රීසි වලින් නම් is one of the textual representation of the algorithm. algorithm එකක් අපි ටෙක්ස්චුවල් විදිහට පෙන්වන්නේ සූඩෝ කෝඩ් වලින්. දෙවෙනි කොටස. දෙවෙනි කොටස කියනවා draw symbol used to flow chart indicate the following. කලින් ප්‍රශ්නේ විදිහටමයි එකම රටාවට ඇවිල්ලා තියෙන්නේ 16 17 කියන අවුරුදු ඉන්පුට් එක අඳින්නලු ප්‍රොසෙස් එක අඳින්නලු ඩිසිෂන් එක අඳින්නලු මම මෙතනත් අඳින්නම් ආවම මතක් වෙන්න මේක තමයි අපේ ඉන්පුට් එක ඔන්න අපේ ඉන්පුට් එක අපි ගත්තා ඉන්පුට් x input y කියලා ප්‍රොසෙස් එකක් ගන්නවා x කියන කෙනාට 5 ආදේශ වෙන්න කියලා අපි හිතමු අන්න ඒ වගේ ප්‍රොසෙස් එක නැත්නම් x කියලා අපි ගමු ඒ කියන්නේ x කියන කෙනාගේ වැලියු වැඩි වෙන්න කියලා මොකද අපි ගත්තනේ ඉන්ක්‍රිමන්ට් එකක් අපි ගත්තා ඒ වෙන්නේ මේ ප්‍රොසෙස් එකේ තුන්වෙනියට අහනවා ඩිසිෂන් එක තීරණ ගැනීම ඔන්න අපි තීරණ ගන්න විදිය මම කලින් එකක් අන්දා දැන් මේකේ ප්‍රශ්නෙකෙත් මේ ප්‍රශ්නෙදිත් එහෙම තියෙනවා මේ ප්‍රශ්නේ දෙක අපි විස්තර කරයි මේ ප්‍රශ්නේදිත් මේ විදිහටම ෆ්ලෝ chart එකක් තියෙනවා එතකොට කන්ඩිෂන් එක ගන්න විදිය ඕවා තමයි ඔය ප්‍රශ්න වලට අහලා තියෙන්නේ ඊට පස්සේ කියනවා ඉවැලුවේට් කරන්නලු මේ එක්ස්ප්‍රෙෂන්ස් ටික මේ ටික මම ඕනම් මට ප්‍රෝග්‍රෑම් එක රන් කරලාම කරන්න පුළුවන්. එහෙම කරොත් එහෙම කරන්න ඕනෙත් නැහැ. නැත්තම් මට ටික කියාගෙන යන්න පුළුවන්. අපිට මේවා කොහොමද අපි දෙවෙනි ප්‍රශ්න වලදී කතා කරන නිසා. ඒ නිසා මම මේ ගැන තුන්වෙනි ප්‍රශ්නේ ගැන ප්‍රෝග්‍රෑමින් පාර්ට් එකට මම ගිහිල්ලා පෙන්නන්න. ඒකට ඒක වඩා හොඳ වෙයි. හරි මම කෝඩ් බ්ලොක් එකට ආවා. මේ තියෙන අපේ ප්‍රෝග්‍රෑම් එක. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? පළවෙනි ප්‍රශ්නේ කියනවා x ට 4 2 4යි 2 එකතු කරලා ඒක ගුණ කිරීම 3 කියලා. හරියට බලමු. print කරන්නේ කවුද? x1. බලන්න එක මමත් ඒ වැරද්ද කරලා තියෙනවා මොකද මම ඒක සෙමිකොලන් එක දාලා නැහැ. හරි ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා ප්‍රෝග්‍රෑම් එක රන් කරලා බලමු මොකක්ද වෙන්නේ කියලා. උත්තරය 10යි. උත්තරය 10 වෙන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලම 4යි 2 එකතු වෙනවා. මෙහෙමනේ වන් බෙගු දරික්‍රමයෙන් මට මතක හිටියේ මම තමයි පාවිච්චි වෙන්නේ. වරහන් බෙදීම ಗುಣ කිරීම එකතු කිරීම. ඊට පස්සේ 3 වරක් 2 6යි. හරිනේ. ඉස්සෙල්ලම ಗುಣ වෙන පාර්ට් එක වෙන්නේ. 3 වරක් 2 6යි. 6ට 4ක් එකතු වුණාම 10යි. ඉතරයි වෙන්නේ ඕක. මේක අවුට්පුට් එකනේ අපි අහන්නේ. අපි ඒක හිතලා දෙන්න ඕන උත්තරය. මේක අවුට්පුට් එක අහන්නේ. මෙතින් උත්තරය එන්නේ 10යි. ඊට පස්සේ බලමු 4 එකතු කිරීම 2 වැඩි කිරීම 5. ඒකෙදි මොකද්ද වෙන්නේ? ඉස්සෙල්ලම වරහන් 4 එකතු කිරීම 2 කියන්නේ 6යි. වරහන් කොටස ඉස්සෙල්ලම වැඩ කරනවා. ඊට පස්සේ 6 ගුණ කිරීම 5. 6 5 කියන්නේ 30යි. ඒ විදිහට උත්තරේ ගන්න පුළුවන්. ඒක උත්තරේ එන්නේ 30යි. 아무තෙන් අපිට කෝඩින් පාර්ට් එකක් බලන්න ඕනේ නැහැ. මොකද මේ ස්ට්‍රක්චර් එකේ ඒ විදිහට වැඩ කරනවා. පිළිවෙල. ඊට පස්සේ x ගේ අවුට්පුට් එක අහනවා 4 බෙදනවා 3 වැඩි කිරීම 2. ඒකෙදිත් එතකොට බෙදීම ගුණ කිරීම. 4 3ෙන් බෙදුවම 1යි. පූර්ණ සංඛ්‍යාවනේ ගන්නෙ. 4 3ෙන් බෙදුවම 1යි. 3 වරක් 1 3යි. පූර්ණ සංඛ්‍යාව අරගෙන ඒක ගුණ කරනවා 2කින්. දෙවරක් කීයද? උත්තරයට එන්නේ 2යි. ඒ විදිහට තමයි ඒකේ අවුට්පුට් එක. ඕක හරිම සිම්පල්. ඕක අපිට කෝඩ් බ්ලොක්ස් වෙනවනම් රන් කරලා බලන්න පුළුවන්. නැත්නම් අපේ ලොජිකල් අපිට හිතලා උත්තරේ ගන්න පුළුවන්. ඒක ලොකු ගැටලුවක් නැහැ ඒක. ලකුණු 4ක් දෙනවා ඒ පස්සේ. ඊට පස්සේ ඉතින් මොකද්ද කියන්නේ? x සමාන වෙනවලු 5 remainder 3. 5 3ෙන් remainder එක ගන්නවා. ඉතිරිය. කීයද එන්නේ? 3 වරක 3යි. 3ෙන් 2 කඩු වුණාට පස්සේ ඉතිරිය කීයද? 2යි. උත්තරට එන්නේ උත්තරේ 2යි. ওই විදිහට තමයි තුන්වෙනි ප්‍රශ්නේ දෙන්නේ. එච්චරම
අමාරු නැහැ. ඇඩ්වාන්ස් ප්‍රශ්න නෙමෙයි මේකෙන් තියෙන්නේ. අපි යන් හතරවෙනි කොටසට. හතරවෙනි කොටසේ අහනවා true false සත්‍යද අසත්‍යද කියලා කියන්නලු. එක්ක සත්‍යයි එහෙම නැත්නම් අසත්‍යයි. එහෙම කියලා කියන්නලු හතරවෙනි කොටසේදී. අපි මේ කොටසට යන් the iostream header files is useful when a program needs to retrieve key input and print text on the screen. iostream header file එක අපිට අවශ්‍යලු input එකක් ගන්නයි output එකක් දෙන්නයි. ඇත්ත. මොකද iostream කියලා කියන්නේ input output. I input O output. ඒක true. ඒක අපි දැනගෙන ඉන්න ඕනේ. ඉස්සරහ ප්‍රශ්න වලදී අහන්න පුළුවන්. අනිවාර්යයෙන් මේක අහන්න පුළුවන්. input එකයි output එකයි කියන දෙකටම අපිට iostream කියන header file එක අවශ්‍ය වෙනවා. ඒක true. දෙවෙනි එකට එමු. Each serial bus program may have many main functions. main functions ගොඩක් තියෙනවාද කියලා අහනවා. ඒක මම කියපු දැනක හෙව්ව හරියටම හරිම උත්තරයක් හොයාගන්න බෑ. මාකින් ස්කීම් එකේ තිබිච්ච විදියට නම් තියෙන්නේ false කියලා. main files කීපයක් තියාගන්න බෑ කියලා තමයි කියන්නේ. ඒක අපිට ඕනම් පස්සේ ඒ ගැන කල්පනා කරලා අපි උත්තරයක් හොයාගන්න පුළුවන්. දැනට ඒක false කියලා හිතාගන්න. මොකද මම මේක හරිම උත්තරයක් දන්නේ නැහැ. මට දැනුම් තරමින් නම් ඒක එහෙම තමයි කියන්නේ. main functions කීපයක් තියාගන්න බෑ. ඒක තමයි කියන්නේ. ඒක false. තුන්වෙනි කොටස කියනවා cin function එක. cin input statement is used to retrieve data from keyboard. cin කියන එක දාන්නේ මොකටද? cin කියන එක දාන්නේ keyboard එකෙන් data එකක් ගන්න. ඒක true. ඒක නිවැරදි. ඒක true part එක. ඒක true කියලා අපි කියනවා. cin එකෙන් keyboard එකෙන් input එකක් ගන්නවා. cout එකෙන් keyboard එකෙන් output එක අපේ program එකෙන් output එක එළියට දෙනවා. d කොටස. d කොටස කියනවා a comment in serial bus language start with මේ star mark එක කියන්නේ asterisk එකයි ඉරයි and end with asterisk ආපහු slash එකයි asterisk එකයි. ඒක false වෙනවා. මොකද මෙහෙමනේ පටන් ගන්න. මේක අනිත් පැත්ත. මේ විදිය. මෙන්න මෙහෙම තමයි පටන් ගන්න. මේ විදිය තමයි ඉවර වෙන්නේ. එකන් මම ඒ කලින් note එකේ මම කිව්වා. මේ මම කතා කරන ඔක්කොම දේවල් presentation එකේ තියෙනවා. ඔක්කොම දේවල් තියෙනවා. ඒ නිසා comment එක start වෙන්නේ ওই විදිහට නෙමෙයි. ඔය statement එක වැරදි. ඊට පස්සේ කියනවා serial bus case sensitive. හරි. case sensitive serial bus ගැන කතා කරනකොට අපි බලමු case sensitive කියන්නේ මොකක්ද කියලා. case sensitive කියන්නේ මොකක්ද? capital A වලට අපි 7 කියලා ආදේශ කරන්න පුළුවන්. simple A වලට 8 කියලා ආදේශ කරන්න පුළුවන්. capital A වලට අපි call කරමු serial bus වලට ගිහිල්ලා capital A print කරන්න ගිහිල්ලා. පෙන්නන්නේ 7. simple A වලට call කරන්න. පෙන්නන්නේ 8. මොකද capital A simple A කියන්නේ අපි values දෙකක් strings දෙකක්. ඕක තමයි අපි case sensitive කියලා කියන්නේ. මම හිතනවා මම මේ කියපේක තේරෙන්නේ කියලා. ඒ නිසා serial bus is case sensitive කියලා අහනවා. ඇත්ත serial bus කියන්නේ case sensitive ද? ඔව් serial bus වලත් එහෙමයි. අපි capital A වලට වෙන value එකක් assign කරලා අපිට simple A වලට තව value එකක් assign කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. case sensitive. ඊළඟ ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ. මම හිතන්නේ උදීෂා ඉන්නව නේද? ඉන්නවරුණ. හරි. එහෙනම් මේ ප්‍රශ්නේදී පොඩ්ඩක් මෙතන මට ඇල්ගොරිතම් ෆ්ලෝ chart විස්තර කරන එක චුට්ටක් මට ටිකක් ඒක අමාරු වගේ. මම නිසා ඒක මටත් පුළුවන් ඉතින් කටියන්ට තේරෙයිද දන්නේ නැහැ හොඳේ. තේරෙයි අපි බලමු. මම උදීෂාට මීටින් එක දෙනවා මම ෆොටෝ එක ගන්න. පස්වෙනි ප්‍රශ්නේ කියනවා ෆ්ලෝ chart එකක් හදන්නලු ඇවරේජ් එක දුන්නාට පස්සේ ග්‍රේඩ් එක හැදෙන විදිහට 75 104 આવොත් A 65 74 આવොත් B 55 64 આવොත් C 45 54 આવොත් S ඊට වඩා අඩු නම් ඒ කියන්නේ 44.4 නම් 45 ගෙන් 44 නේ 45ට වඩා අඩුයි. ඒ 47න් පහළ නම් F කියන කෙනාව ගන්න කියලා ෆ්ලෝ chart එක අඳින්න කියනවා. කියන්නේ මේකයි ග්‍රේඩින් සිස්ටම් එකක්. දෙන මාක්ස් අනුව ග්‍රේඩ් වෙනවා කියන එක. මේකට අපි ෆ්ලෝ chart එකක් අඳින්න හදන්නේ. හරි මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. 2017 අන්තිම ප්‍රශ්නේ. මේක තමයි එතකොට හැම අවුරුද්දම වෙන්න තියෙනවා කියන්නේ ඊළඟ අවුරුද්දේදී කොහොමද වෙනවා? එතකොට මේකෙදී අහලා තියෙන්නේ ග්‍රේඩින් සිස්ටම් එකක්. levels grade level කරන එක. අපි බලමු කොහොමද මේකේ grade කරන්න කියලා flow chart එකකින්. graphical interview. හරි මේ ප්‍රශ්නේදී දැන් කියන්නේ අපි input කරන average mark එකේ grade එක මොකක්ද කියලා බලන එක තමයි මේ flow chart එකෙන් කරන්නේ.
මෙතන ස්ටාර්ට් එක ගන්න හැටි දැන් කලින් වරුණ කියලා දුන්නනේ. මේ සිම්බල් එක අරගෙන ස්ටාර්ට් එක ගන්නවා. ඊට පස්සේ අපි මේ සිම්බල් එකෙන් කරන්නේ මොකද්ද? ඉන්පුට් එකක් ගන්න එක. ඉන්පුට් එක ගන්නෙත් මේ සිම්බල් එකෙන්, අවුට්පුට් එක ගන්නෙත් මේ සිම්බල් එකෙන්. ඉන්පුට් එකයි අවුට්පුට් එකයි දෙකම එකම සිම්බල් එකෙන්නේ. මෙතනදී අපි ස්ටාර්ට් එකෙන් පස්සේ ගත්තේ ඉන්පුට් ඇවරේජ් එක. ඒක දන්නවනේ දැන් වරුණ කියලා දුන්නනේ. ඊට පස්සේ අපි ඇවරේජ් එකක් ඉන්පුට් කරගන්න මෙතෙන්ට මොකක් හරි යගයක්. හරිද? ඊට පස්සේ අපි මේ කන්ඩිෂන් එකට යනවා. මේ කන්ඩිෂන් එකෙන් කියලා තියෙන්නේ ඇවරේජ් එක greater than or equal. ඒ කියන්නේ ඇවරේජ් එක ලොකුයි නම් 75ට වැඩිය 75 හෝ 75ට වඩා වැඩි නම් අපිට ඒක years උනොත් ඒක එහෙම වෙනවනම් අපිට ඩිස්ප්ලේ කරන්න ඕන මේ A කියන එක. A කියන එක තමයි ඩිස්ප්ලේ කරන්න ඕන. ඊට පස්සේ ඒක no උනොත් මේ කන්ඩිෂන් එකට යනවා. ඊට පස්සේ තියෙන්නේ මේ කන්ඩිෂන් එක දෙවනියට තියෙනවා average greater than or equal 65. ඒකට යනවා. ඒක true වුණොත් මේ අපි දෙන input value එක ඒ කියන්නේ 75ට වඩා අඩු වෙන්න ඕනේ. 65 හෝ 65ට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙම වෙලා මෙතන years වුණොත් අපිට display වෙනවා B. ඊට පස්සේ ඒකත් no වෙනවා. ඒ කියන්නේ අපි දෙන average mark එක 65ට වඩා 65ත් නෙමෙයි 65ට වඩා වැඩිත් නෑ. එතකොට ඊට අඩුයි. එතකොට ඒ average එක ආයි අපි මේ කන්ඩිෂන් එකේදී චෙක් කරනවා. ඊට පස්සේ තියෙන කන්ඩිෂන් එකේදී 55 හෝ 55ට වඩා වැඩිද කියලා. ඒ කියන්නේ 65ට වඩා අඩුයි 55 හෝ 55ට වඩා වැඩි. එහෙම කියලා ඒක years වුණොත් ඒ කන්ඩිෂන් එක years වුණොත් පෙන්නනවා display C කියන එක. හරිද? ඊට පස්සේ ඒකත් ඒ කන්ඩිෂන් එක එහෙම නැත්තම් ඒ කියන්නේ 55 හෝ 55ට වඩා වැඩි නැත්තම් අපිට පෙන්නනවා ඇවරේජ් මාර්ක් එක. ඊට පස්සේ අපි මේ කන්ඩිෂන් එකට යනවා. ඊට පස්සේ මේ කන්ඩිෂන් එකට ගියාට පස්සේ අපි ආයි චෙක් කරනවා ඇවරේජ් එක 45 හෝ 45ට වඩා වැඩිද කියලා. ඒක එහෙම වෙනව නම් years නම් ඩිස්ප්ලේ කරනවා S. එහෙම නෙවෙයි නම් no වුණොත් ඒ කියන්නේ 45ට වඩා අඩුයි. 45ත් නෙවෙයි 45ට වඩා අඩුයි කියන්නේ 0 ඉඳන් 44 වෙනකම් අගයක් ඉන්පුට් කරොත් නේ ඒ අගේ ඉන්පුට් කරොත් පෙන්නනවා display F. ඊට පස්සේ මේ හැම එකක්ම ස්ටොප් එකට සම්බන්ධ වෙලා තියෙන හැම එකක්ම අවසන් වෙන්න ඕනේ. මේ හැම අවුට්පුට් එකක්ම අවසන් වෙන්න ඕනේ ස්ටොප් එකකින්. ඒක නිසා තමයි මේ හැම එකක්ම පිටිපස්සට ඇරෝස් දාලා ස්ටොප් එකට අරන් තියෙන්නේ. මේ display F එකත් ස්ටොප් එකට අරන් තියෙන ප්‍රෝග්‍රෑම් එක ඉවරයි. දැන් අපි අහම්බෙන් ගනිමු නම්බර් එකක් 40 කියලා. ඔන්න අපි ඉන්පුට් ඇවරේජ් එක කියලා ගන්නවා 40. මෙතෙන්ට ඔන්න 40 දීලා අපි පළවෙනි කන්ඩිෂන් එකෙන් චෙක් කරන ඇවරේජ් එක 75 හෝ 75ට වැඩිද කියලා. මොකද වෙන්නේ no. 75 අපි 40 නේ ගත්තේ 40 75ට වැඩිවත් නෙමෙයි. ඒක නිසා අපි no ගිහිල්ලා ඊට පස්සේ කන්ඩිෂන් එකෙන් චෙක් කරනවා. ඒකදී අහන්නේ මේ 40 විශාලද බලනවා 65 හෝ 65ට වැඩිය. 40 65ට වැඩිය විශාලද කියලා බලන්න. එහෙම වෙන්නේත් නැහැ. ඒක නිසා ඊට පස්සේ කන්ඩිෂන් එකට යනවා. ඊට පස්සේ 40 55 හෝ 55ට වඩා විශාලද බලන්න. නෑ. 40 55ටත් වඩා විශාල නෑ 55ත් නෙවෙයි. ඒක නිසා no එකට යනවා. ඊට පස්සේ ඇවරේජ් එක 40 විශාලද බලනවා 45ට වඩා. නෑ. එහෙම වෙන්නේත් නැහැ. ඒක නිසා අපි ඒකත් no. ඊට පස්සේ අන්තිමට මේ අවුට්පුට් එක විදියට display F පෙන්වන්නේ. ඇයි 45ට වඩා අඩුයිනේ ඒක නිසා මේ display F තමයි පෙන්වන්නේ. මේ ඒ අගේ ගත්තොත් අපි 40 ඉන්පුට් කරා. එහෙම තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන්නේ නා. කිව්වද තේරුණාද දන්නේ නැහැ. හරි මම හිතන්නේ ඒක තේරුණානේ. අවුලක් නැහැ මට තේරුණා. හරි ගැටලුවක් තියෙනවා නම් chat එකේ දායිනේ. තේරෙන්නේ නැත්නම් අහන්න. ඔව්. නෑ කොහොමද කට්ටිය කතා කරන්නේ නැහැ. තේරුණා. හරි තේරුණා. එහෙනම් thank you දීෂා මේ ඊට පස්සේ 18 එකත් ඉතින් ඔයාලටම තමයි තියෙන්නේ. මම ඉගෙන කතා කරන්න. thank you එහෙනම් මම යන්න ඊළඟ ප්‍රශ්නෙට. ඒ කියන්නේ පස්වෙනි ප්‍රශ්නේ ඉවරයි. හරි 2018 ප්‍රශ්නෙට අපි යනවා. 2017 ප්‍රශ්නේ ඉවරයි. 2018 ප්‍රශ්නේ පළවෙනි කොටස කියනවා question 1 එකේ කියනවා two characteristics. ඒ කියන්නේ ලක්ෂණ
හොඳ ඇල්ගොරිතම් එකක තියෙන පුළුවන් ලක්ෂණ මොනවද කියලා. මම ඒ අතරේ ලෙක්චර් ස්ලයිඩ් එකටම ගියා. මේ තියෙන ලෙක්චර් ස්ලයිඩ් එක. ලෙක්චර් ස්ලයිඩ් එකේ කියනවා ඇල්ගොරිතම් කියන්නේ ඩීටේල් ස්ටෙප් බයි ස්ටෙප් සොලියුෂන් එකක් විසඳ ගන්න, ප්‍රොබ්ලම් එකක් විසඳ ගන්න අපි පියවරෙන් පියවර පාවිච්චි කරන ප්‍රොසීඩර් එකක් කියන්නේ. ඒ වගේම තමයි මේ week 3 එක මම මේකෙන්මයි ගත්තේ. ඒ වගේ මේක කියනවා algorithm must have some characteristic. මෙන්න මේවා. must be precious. ඒ කියන්නේ ඒකේ quality එකක් තියෙන්න ඕන. හිතා ගන්න පුළුවන් ඒකේ දාපු අපි වචන හෝ මොනවා හරි අපි හඳුන්වන විදිහ අපිට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචන වෙන්න ඕන. effective වෙන්න ඕන. ඒ වගේම තමයි must have a finite number of instruction. finite කියන්නේ ඉවර වෙනවා. අපිට ගණන් කරන්න පුළුවන් instruction ප්‍රමාණයක් දෙන්න ඕන. iteration එකක් තිබුණාට කමක් නැහැ. ගණන් කරන්න පුළුවන් වෙන්න ඕන. අවසානයක් තියෙන්න ඕන. ඒ වගේම තමයි execution must always terminate. මේ හැම execution එකක්ම ඉවර වෙන්න ඕන. කොතනක හරි ඉවර වෙන්න ඕන. terminate වෙන්න ඕන. lecture slide වලදී ඔන්න ඔය කියන උත්තර ටික තමයි තියෙන්නේ. ඒ නිසා වැඩි ප්‍රොජෙක්ට් හිතන්න ඕනේ නැහැ. ඒ theory part එක එහෙම්මම අපිට ලියන්න පුළුවන්. ඒවා තමයි මම තුනකට දෙකකට වඩා කිව්වනේ. හතරක් විතර තිබුණානේ. අපිට ඒවා ලියන්න පුළුවන්. දෙවෙනි කොටස කියනවා show how the following control structures can represent in the flow chart. කලින් විදියේදී අපි input output ගැනනේ අහුවේ. මේකෙදි කියනවා sequence flow chart එකක් අඳින්නලු. selection එක ගැන කියන්නලු. iteration එක ගැන කියන්නලු. හරි. මම මේකේ පොඩි උදාහරණ අරන් කියන්නම්. sequence එකක් කියන්නේ මොකද්ද කියලා. sequence එකක් කියන idea එක කොහොමද ඔළුවේ තියෙන්න ඕන. sequence එකක් කියන්නේ ගලා යනවා කියන එක. මේ තියෙන්නේ start එක ගත්තා. මම මේක ඇතුලේ ලියන්නේ නැහැ. start එක ගත්තා. පහලට ආවා. ඊට පස්සේ decision එකක් දෙනවා. අපිට තීරණයක් දෙනවා. කොහොමත් මේකේ කියලා නැහැ. data input කරන්න නියමකුත් කියලා නැහැ. කියලා තියෙන්නේ sequence එක කියන්නේ මොකද්ද කියන එක. අඳින්න කියලා කියන්නේ. මෙහෙම තමයි. මෙහෙම ගලාගෙන යනවා. ඊට පස්සේ input එකක් ගන්නවා. මොකක් හරි දෙයක් බලනවා. output වෙනවා. conditions නෑ මේකේ. if එකක් දාලා conditions නෑ. අරම වෙන්න, මෙහෙම වෙන්න, 21ට වැඩිද බලන්න, 25ට වැඩිද බලන්න. ඒව බලන්නේ නෑ අම්මෝ. condition නෑ. නිකම්ම ගලාගෙන යනවා. නිකම්ම input එකක් එනවා. ඒකම සමහරට output වෙන්න පුළුවන්. අවසානයේදී මෙන්න මේ විදිහට close වෙන්න පුළුවන්. sequence එකක් ගලාගෙන යනවා විතරයි. condition එකක් නෑ. iteration එකකුත් නෑ. ඔක තමයි sequence කියන්නේ. නිකන් පහලට ගලාගෙන යන ආකාරයට තමයි අපි sequence එක. sequence කියන්නේ ගලාගෙන යනවා කියන එකනේ. අතර මේක ගැටලු නෑ. හරිනේ. දෙවෙනි එක බලමු. selection කියන්නේ මොකක්ද කියලා කියනවා. selection එකක්. selection එකක් කියනකොට අපිට අනිවාර්යයෙන්ම තේරීවන්නේ. ඔව් selection කියන එක. තේරීම. අපි එතකොට condition එකක් පාවිච්චි කරනවා. condition පාවිච්චි කරනවා කියනකොටම අපේ හිතට එනවා මෙන්න මෙයාව. if එකක් දාලා මේක ඇතුළේ condition එකක් දෙනවා. මේක true වුණොත් එක විදියක්, මේක false වුණොත් තව විදියක්. true වුණොත් එක පැත්තකට යනවා, false වුණොත් තව පැත්තකට යනවා. selection එක. තෝරනවා කියන අදහස තේරීම. හරි. අපි කිව්වා හරි. ඉතින් මේක විතරම අදිනේ start එකක් තියෙනවා. ඔන්න මම start එකකුත් දැම්මා. අවසානයේදී end එකක් තියෙන්න ඕන මෙහි. මෙතන end එකක් තියෙනවා. මෙතන start එකේ එකම සමාන රූප selection කියන එක විතර මම idea එක දෙන්නේ. මේක අඳින විදිය ගැන ඇත්තටම බලන්න එපා. මොකද මේක හරියට මට හඳින්න අමාරු. true part එක. මේ තියෙන්නේ මේ selection එක. selection structure එකක් මේ. මේකෙදි true part එකක් ආවට පස්සේ action එකක් වැඩ කරනවා. true එකේදී action එක. ඊට පස්සේ false එකේදී action එක. අවසානයේදී මේ දෙකම එකට එකතු වෙනවා. මේක මෙහෙම නෙමෙයි එකතු වෙන්න ඕන. මේක මෙතෙන්ට අවිල්ල එකතු වෙන්න ඕන. ඔන්න ඔහොම. ඔය තියෙන selection එක. if එකක් අරගන්නවා selection. ඒ කියන්නේ මොකක් කරේ දෙයක් select කරනවා. මේක මෙහෙම වුණොත් if එකෙන් මෙහෙම වුණොත් ඊට පස්සේ මේ පැත්තට වෙන්නේ. true part එකක්. මම නිකන් කියනවා මේක true පැත්ත කියලා. true පැත්ත වුණොත් මෙහෙම වෙන්නේ. false පැත්ත වුණොත් මෙහෙම වෙන්නේ. අවසානයේදී ඔක්කොම ඉවර වෙලා end එකකට එන්න. ඔය ටික. start එක තියෙනවා end එක තියෙනවා. නොටික විදිහට වෙන්න ඕන. මම හිතනවා මම කීප එක තේරෙන්නේ නැති කියලා selection එක. තේරීමක් කියන අදහස. sequence එකක් නෙමෙයි. නිකන් ගලාගෙන යන්නේ නැහැ. අපිට තෝරගන්න පුළුවන්. if එකක් දීලා අපිට තෝරගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියන එක අපිටම කියන්න පුළුවන් program එකේ. මම අපි කියන්නේ selection එක. selection එක ඉවරයි කියන්නේ අපිට තුන්වෙනි එකට යන්න පුළුවන්. iteration එක. iteration කියන idea එකෙන් අපිට තේරුම තියෙනවා. නැවත නැවත වැඩ කරනවා. ඒ කියන්නේ නැවත නැවත ක්‍රියාත්මක වෙනවා. අපි මම කලින් කිව්වනේ x double plus කියලා. ඒ කියන්නේ x plus plus කියලා. x වලට එකක් එකතු වෙනවා කියන එක. x සමානයි x ධන 1. ඒ කියන්නේ count එකක් වගේ. නැවත නැවත එකතු වෙනවා කියන එක. මම ඒකටත් චූටි උදාහරණයක් ගන්නම්. condition එකක් කොහොමද ඒකට ඕන. මම ඒකට whiteboard එක ගන්න. මේ තියෙන්නේ. මේකටත් තියෙනවා පටන් ගැනීමක්. ඒ වගේම තමයි condition එකක් තියෙනවා. චක්කරේ ගත හැකි නේ බං. ඕ අන්න හරි. එහෙමත් ගන්න පුළුවන්. නෑ මම මේක අර හදන්න හැදුවේ idea එක විතරයි. ලක්ෂිත. කියන්නේ මෙන්න මෙහෙමයි මේ
ඉටරේෂන් එකක් වෙන්න කියලා. ඔය එහෙම කරන්න පුළුවන්. මේ එක එකකින් ගුණ වෙන්න එක දෙකකින් ගුණ වෙන්න ඔහෙම ගන්න පුළුවන්. ඒක හරි. ඒ උදාහරණේ ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඉටරේෂන් එකක් විදිහට ඒක ගන්න පුළුවන්. ඒක හරි. ඊට පස්සේ මෙතන තියෙනවා කන්ඩිෂන් එකක්. කන්ඩිෂන් එකක් බලනවා. මේ දෙන ස්ටාර්ට් එක පටන් ගන්නකොට කන්ඩිෂන් එකක් බලනවා. ඊට පස්සේ මේකෙදි true part එකක් තියෙනවා. සත්‍ය වුණොත් මොනවා හරි දෙයක් වැඩ කරනවා. මේකනේ මේක true. මේක true. මේ පැත්ත false. මේක මේ පැත්ත true මේ පැත්ත false. එතකොට if එක දාලා යම්කිසි දෙයකින් true part එකක් ගත්තට පස්සේ මෙන්න මේ පහළ කියන කොටස වැඩ කරනවා. මේක වැඩ කරනවා. true කියන කොටස වැඩ කරාට පස්සේ අපිට sorry මේ පැත්ත නෙමෙයි false. මේ පැත්ත නෙමෙයි false මම මේ පැත්තට false එක ගන්න ඕනේ. sorry මේ පැත්තට false එක ගත්තා. true part එක වැඩ කරාට පස්සේ අපි මේක නැවත කරන්න ඕන. ඒ කියන්නේ iteration එකක් වෙනවා. iteration කියන එක idea එක විතරයි මේ ප්‍රශ්නේ අහන්නේ. නැතුව iteration එකක් ගන්න කියලා කියන්නේ iteration එක දාන්නේ කොහොමද? iteration එකත් යම්කිසි process එකක්නේ calculate එකක්නේ. මෙතන මම දානවා i සමානයි i plus 1. i කියන එක නාම එකකින් වැඩි වෙන්න කියලා කියනවා. iteration එක. මෙහෙම iteration එකක් දැම්මට පස්සේ මෙයාගේ value එක හැමතිස්සෙම එකකින් වැඩි වෙනවා. මේකේ true part එක නැති වෙනකම්. ඒ කියන්නේ මොකක් හරි condition true part එක නැති වෙනකම් හෝ මොකක් හරි condition එකක් නැති වෙනකම්. ඒක හරියට මට කියන්න බෑ. මොකද මේක නිකන් අර හිතින් මාගත්තු දෙයක් විතරයිනේ. iteration එකක් කියන එක idea එක දෙන්න විතරයි හදන්නේ. මේක ඇතුලේ මොකුත් නැහැ. අපි code එකක් ලියලා නැහැ. ඊට පස්සේ මෙන්න මේක තමයි වැදගත්ම කොටස. මේකට තමයි iteration එකක් කියලා කියන්නේ. අපි increment එකක්. එහෙම නැත්නම් decrement එකක් add කරනවා කියන්නේ iteration එකක් වැඩ කරනවා. අපි හරියට හිතට ගන්නවා. ඊට පස්සේ එයාගේ false part එකක් තියෙනවා. මේක කවදා හරි වෙලාවක ඉවර වෙනවනේ. increment එක අපි මෙතන count එක දාමු මේක 5 වෙනකන් කියලා. මේක 5. 5ව 5ට වැඩි වෙනකන්. 5ට වැඩි වෙච්ච ගමන්ම මේකේ false part එකක් එනවා. false part එකක් ඇවිල්ලා program එක permanently ඔන්න නතර වුණා. ඔය ඉතින් iteration එක. iteration එක අඳුර ගන්න අපි iteration එකකින් හදපු flow chart එකක් කියලා කියනවා නම් අනිවාර්යයෙන්ම ඒකේ තියෙන්න ඕන විශේෂ ලක්ෂණක් තියෙනවා. ඒකේ increment එකක් හරි ඒකේ decrement එකක් හරි කියන දෙකකින් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මොකද iteration එකක් කියන්නේ ඒකට නිසා. මම හිතනවා ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. මම යන්නම් තුන්වෙනි කොටසට. තුන්වෙනි කොටසේදී කියනවා explain why program translator are used explain why program translator are used when using high level programming languages. Name two types of programming language translator. මෙතෙන්දි කියනවා explain කරන්න ඕනේ. ඇයි කියලා කියන්නලු program translator පාවිච්චි කරන්නේ high level programming languages වලදී. මොනවද high level programming language? ඉස්සරම අපි ඒක බලාගෙන ඉන්නකෝ. C++. C. ඕවා තමයි programming languages වලදී high level කියලා අපි කියන්නේ. මෙන්න මම මේකේ උදාහරණයක් එක්කම ගන්න. C++ ඊට පස්සේ අපි දැන් උඩින් කතා කරා Pascal ගැන. ඕවා high level language. ඒ කියන්නේ අපේ වචනත් එක්ක අපිට හුරු ගිය language. අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි කියන high level languages කියලා. මම මේකේ ඉංග්‍රීසි වලින් මම ඒකේ තේරුම කියන්නම්. එතකොට program translator කියන එක මම කලින් presentation එකේ කතා කරානේ. මම අමුතු ඒක ගැන විස්තර කරන්න ඕනේ නැහැ. මෙතෙන්දී convert කරනවා නම් මොකක් හරි language එකක තියෙන දෙයක් අනිත් පැත්තට අපි convert කරනවා නම් අනිත් පැත්තට අපි වෙනත් language එකකට convert කරනවා නම් අපි කියනවා ඒක translate එකක් කියලා. ඉතින් අපි program translate එකක් කියලා අදහස් කරන්නේ ඔන්න ඕක. මම ඒකේ lecture slide එකේ මේ විදිහටම ඒක ගැන විස්තර දාලා තියෙනවා. ඒ නිසා මම අමුතුවෙන් විස්තර කරන්නේ නැහැ. මම program translate කියන එක මොකක්ද කියන එක කියන්න. ඒ තියෙන language එක මොනවා හරි අපි තියෙන language එකක් මොනවා හරි high level language එකක් machine language එකට පරිවර්තනය කරගන්න තමයි අපි translate එක පාවිච්චි කරන්නේ. ඉතින් අහනවා why program translator are used? ඇයි පාවිච්චි වෙන්නේ කියලා. මොකද high level programming language එකක් machine එකට කියවන්න බෑ. machine එකට කියවන්න වෙන්නේ machine language එක. අපි high level programming language එක machine language එකක් බවට පරිවර්තනය කරන එක කරන්නේ program translator වලින්. ඕක අපි දැනගෙන ඉන්න වෙනවා. ඒක අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. ඕක තමයි ඔකෙදි වෙන්නේ. ඊට පස්සේ compiler interpreter මෙතන අහන්නේ types නේ. programming languages නෙවෙයි අහන්න මට වැරදුනා. name two types of programming language translators. මෙහෙම programming language translate කරන්න පුළුවන් types මොනවද? compiler කියන්නේ එක type එකක්. compiler වලින් පුළුවන් මේ translate කියන කාර්යය කරන්න. ඒ වගේම තමයි interpreter වලට පුළුවන් මේ translate කරන කාර්යය කරන්න. ඒ වගේම තමයි assembler වලට පුළුවන් මේ translate කරන කාර්යය කරන්න. මේ ඔක්කොම theory part. මේ ඔක්කොම lecture site වල තියෙනවා. ඒ නිසා මම මේක වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. ඔන්න ඕක තමයි program translate එකක් කරන්නේ.
හරිනේ මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. හතරවෙනි කොටස 2018 හතරවෙනි කොටස. 2018 හතරවෙනි කොටසදී කියනවා true false ද කියලා අපිට කියන්න ඕනේ. 2017 විදිහටම සාමාන්‍යයෙන් අපිට හිතන්න පුළුවන් 2019 20 21 අවුරුදු වෙනකොට මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා. true false අහන්න පුළුවන් ගොඩක් වෙලා. හරියටම කියන්න බෑ. අපි හිතමු එහෙම. ඒකේ ඒ කොටස කියනවා content of the constant can't be changed during the execution of the C++ program. මෙතන මොකද කියන්නේ? constant value එකක් කියන්නේ මොකද්ද කියන එක ඉස්සරහා question 2 question 3 වලදී අපිට කතා කරන්න පුළුවන්. මම දැනට කියන්නම් මේකේ idea එක මොකද්ද කියලා. constant value එකක් කියන්නේ අපි මොකක් හරි value එකක් a කියන කෙනාව 20 කියන එකට assign කරනවා. පල්ලෙහා කිසිම තැනකදී ඒක වෙනස් කරන්න බෑ. බැරි විදිහට තමයි අපි constant value එකක් නියත value එකක් විදිහට හදන්නේ. ඒක තමයි constant කියන්නේ. වචනේ තේරුම තියෙනවා. නියත විදිහට අපි ඒක හදනවා. එහෙම නියත විදිහට value එකක් හදුවට පස්සේ ඒක කොයිම වෙලාවකවත් වෙනස් කරන්න බෑ. අපි ඒක තමයි මෙතනදී කියලා තියෙන්නේ. can't be changed. වෙනස් කරන්න බෑ කියලා තමයි මේ කියන්නේ. during the execution. execution එක අතරදී වෙනස් කරන්න බෑ කියලා එක තමයි කියන්නේ. ඒක true ද? ඔව්. ඒක true. අපිට constant value එකක් වෙනස් කරන්න බෑ. ඒක සත්‍යයි. දෙවෙනි කොටසේ කියනවා a string is the fundamental data type of C++. නැහැ. string කියන්නේ fundamental data type එකක් නෙමෙයි. fundamental data types කියන සම්පූර්ණයෙන්ම අපි ඊළඟ සෙෂන් එකේ කතා කරනවා. මම දැනට idea එකක් දෙන්නම්. integers, float වගේ දේවල්. ඊට පස්සේ අපි char වගේ දේවල් අයිති වෙනවා fundamental data types වලට. නමුත් string කියන්නේ fundamental data type එකක් නෙමෙයි. ඒක false. data type කියන්නේ ඉස්සරහා lessons වලදී අපි කතා කරනවා. ඒ නිසා මම ඒකේ උත්තරේ විතරක් කියලා යන්නම්. string කියන්නේ fundamental data type එකක් නෙමෙයි C++. ඒක false. තුන්වෙනි කොටස කියනවා C++ comments කියන. C++ comments ගැන අපි කලින් කතා කරන්න theory part එකේ. theory part එකේ පළවෙනි දෙවෙනි අවුරුද්දේ 2010 අවුරුද්දේ C++ comments can execute by the compiler to find the correct output of the program. මේකෙදි කියනවා C++ comment execute කරනවලු compiler එකේ. නැහැ C++ comment අපි දාන්නේ අපේ program එකේ අපිට බලා ගන්න තැනකට විතරයි. program එක දෙන්න දෙනෙක් හදනවා කියලා හිතමු. අපිට මොකක් හරි තැනක් මොකක් හරි මිස් වුණා නැත්නම් මේක ඇඩ් කරන්න ඕනේ කියලා හිතමු. ඒකට අපි කරන්නේ comment එකක් ලියලා තියලා අනිත් කෙනාට දකින්න හරි ඒක තමන්ට දකින්න හරි අපි ඒක ලියලා තියාගන්නවා. ඒක කවදාවත් execute වෙන්නේ නැහැ. ඒක false. C++ comment execute වෙන්නේ නැහැ. අපි අපිටම බලා ගන්න ඕන නම් විතරයි අපිටම බලා ගන්න අපිටම අමතක වෙනවට තමයි C++ comment එකතු කරන්නේ. ඒව කොයිම වෙලාවකවත් output file එකේ execute වෙන්නේ නැත. ක්‍රම දෙකක් තියෙනවා කියලා මම කිව්වනේ. අපිට single line එක ලියන්න පුළුවන් double ඉරි දෙක දාලා asterisk double ඉරයි තනි ඉරයි asterisk එකයි දාලා අපිට comment ලියන්න පුළුවන් double line විදියට. මම හිතන එක තේරෙන්නේ නැති කියලා අපිට කොයිම වෙලාවකවත් comment execute වෙන්නේ නැහැ. ඒ statement එක වැරදි. හතරවෙනි කොටසේ කියනවා all ඒ කියන්නේ D all computer language must be translated into machine language. හැම computer language එකක්ම machine language එක බවට පරිවර්තනය වෙන්න ඕනලු. all computer language must be හැම computer language එකක්ම must be translated. ඒ කියන්නේ translate විය යුතුයි machine language එකට execution වෙන්න කලින්. මෙතනත් ගැටලුවක් තිබුණා මේකෙදි marking scheme එක ගැන false කියලා දීලා තිනවා. සමහර තැන්වලදී මේ කතාව true කියලා දැක්වලා තියෙනකොට marking scheme එකේදී මේ false නම් අපිට හිතා ගන්න බෑනේ marking එක දෙන්නේ මේ විදිහට නම්. ඉතින්දි කියනවා එතකොට computer language එක හැම මෙතන හැම කියන එකම තමයි අදහස් තියෙන්නේ. සමහරට අන්න ඒක තමයි ගැටලුව වෙනවත් ඇත්තේ. හැම computer language එකක්ම machine language එකක් බවට පරිවර්තනය වෙන්න ඕනලු execution වෙන කලින්. ඒක නම් හරි. ඒක ඇත්ත. නමුත් internet එකේ වඩා වෙනස් උත්තරයක් කියනකොට නමුත් එතෙන්දි අපි කතා කරන මාතෘකාවත් එක්ක හැම එකක්ම හැම language එකක්ම machine language එක බවට පරිවර්තනය වෙ යුතුමයි. මොකද high level programming language වත් low level programming language වත් කිසිම language එකක් machine language එක අඳුරන්නේ නැහැ. ඒ හැම language එකක්ම machine language එක බවට පරිවර්තනය වෙ යුතුයි. මම මේක presentation වලදී කතා කරානේ. machine language එක බවට පරිවර්තනය වෙ යුතුමයි. ඒක මම කලින් කතා කරා. ඒ නිසා ඒක මතක තියෙන්න ඕන. machine language එක පරිවර්තනය වුණොත් විතරයි machine එකට කියවන්න පුළුවන් වෙන්නේ. මම ඒක ගැන කතා කරා කලින්. අන්තිම කොටසේ කියනවා e කොටසේ void indicates that the function return no value. ඔව් void කියන එක පටන් ගත්තොත් value එකක් return කරන්නේ නැහැ. අපි ඒ නිසා තමයි int main කියන එක පාවිච්චි කරන්නේ. void කියලා කියන්නේ function returns no value. values කිසි දෙයක් return කරන්නේ නැහැ. ඒ ගැන අපි coding part එකේදී කතා කරනවා. මේක theory part එක නිසා මේකෙදී මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. අපි int main කියලා පාවිච්චි කරොත් integers
රිටර්න් කරනවා values integer values විදිහට assign කරනවා. නමුත් void කියන එකේදී values return කරන්නේ නැහැ. ඒක අනිවාර්යෙන්ම අපි දැනගන්න ඕන දෙයක්. 2018 2018 කියන්නේ අපි අන්තිම අවුරුද්දේ දැන් කතා කරන්න තියෙන අන්තිම අවුරුද්දේ අහනවා පස්වෙනි ප්‍රශ්නේ විදිහට කලින් විදිහටම flow chart එකක්. Draw a flow chart to find the maximum number of the given 10 numbers. Numbers 10 given numbers. Numbers 10ක් දීලා numbers 10න් maximum number එක. කලින් හෙව්වේ numbers 3ක් දීලා එකෙන් පොඩිම number එකනේ. මේකෙදී අහනවා numbers 10ක් දීලා ඒකෙන් විශාලම number එක. හරි. උදේශ ඉන්නව නේද? ඔව් ඉන්නවා. හරි. එහෙනම් අපි පස්වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න මම උදේශයට බාර දෙනවා. මම ෆොටෝ එක ෂෙයා කරන්නම් දැන්. ඒ වරුණ ඔව්. ෆොටෝ එකට එහා පැත්තේ මේ නම්බර්ස් 10 ලියන්නකෝ. හරි මම ලියන්න. ඒක අවුලන්න. 2018 පස්වෙනි ප්‍රශ්නේ. හරි. ඒක කියන එක මම ආපහු විස්තර කරන්නම් ඕන. හරි. ඒ ප්‍රශ්න. ඔව් ඒ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ කියන්නේ numbers 10ක් දෙනවා. ඒ 10න් maximum number එක මොකක්ද කියන එක input කරන්න ඕන. ඔන්න ඕක තමයි කියන්නේ. හරි මට numbers ටික කියන්න මම ලියන්න. 10 හරි. කමාදා ලියන්න. 15 නෑ කමක් නෑ කම දැම්මත් කමන්නේ 15 හරි. 20 හරි. ඕන නම්බර්ස් ටික 21 48 43 51 20 11 22 හරි 10ක් තියෙනවා. හරි 10ක් තියෙනවා. මට වර්ධින තැනක් වුණොත් කියන්න හොඳේ. හරි මම කියන්නම් මටත් මේ ඔක එක්ස්ප්ලেইন කරනකොට මේක එක්ස්ප්ලেইন කරනවා මටත් චුට්ටක් අමාරුයි. ඒක අපිට තියෙන හරි කමන්නේ. අපි බලමුකෝ. වැරදුනොත් කවුරුද කියාවේ. හරි. අපේ සෙට් එකම ඔය දන්න කට්ටිය ඇති නේද? ඔව්. හරි එහෙනම් ඔයා මෙහෙමයි. මේක කරගන්න ඕන මම මේක කරනවා. හරි මෙහෙමයි ඉස්සෙල්ලාම ඉතින් ස්ටාර්ට් එකෙන් ඕනම ෆ්ලෝ chart එකක් පටන් ගන්නවා. ඒක දන්නවනේ. ඊට පස්සේ අපි යනවා මේ සිම්බල් එකෙන් අපි මොකද කරන්නේ? කලින් වර්ණ කියලා දීලා තියෙන්නේ ප්‍රොසෙසින් එකක්. දැන් මේකේ ප්‍රොසෙසින් එක කියන්නේ මෙතනදී කරන්නේ අපි මේ වේරියබල් දෙකක් අරගෙන තියෙනවා. count කියලා වේරියබල් එකක් අරන් තියෙනවා. max num කියලා වේරියබල් එකක් අරන් තියෙනවා. මේ වේරියබල් දෙකට අගයන් assign කරලා තියෙනවා. මේ බිඳුවේ අගය මේ count කියන එකට assign කරලා තියෙනවා. ඒ වගේම මේ බිඳුව අගය max num කියන එකටත් assign කරලා තියෙනවා. ඒ කියන්නේ count වල අගයත් බිඳුවයි max num වල අගයත් බිඳුවයි. ඊට පස්සේ තියෙන මේ condition එකට යනවා. මෙන්න මේ flow chart එකේ තියෙනවා අර වරුණ කිව්ව iteration එකක් තියෙනවා, selection එකක් තියෙනවා. ඔය ඔක්කොම ටික තියෙනවා මේකේ. මේ මෙතනදී තියෙන්නේ මේ selection එක. මෙතන මේ count less than 10. ඒ කියන්නේ මෙතන count less than 10 කියලා අපි දැම්මේ. මෙතනදී අපි ගන්නෙ input 10යි. ඒ කියන්නේ අපි numbers 10යි අපි ගන්නෙ. ඒ numbers 10 run වෙන්න ඕන නිසා තමයි මෙතන 10 දැම්මේ. දැන් අපි හිතමු numbers 30කින් මේ විශාලම සංඛ්‍යාව හොයන්න ඕන නම් එතකොට අපි මෙතෙන්ට දාන්නේ මෙතන 10 වෙනුවට 30. ඒ වගේ. මෙතන අපිට ඕනනම් මේක වෙන විදියකට දාන්නත් පුළුවන්. දැන් මේක count බිඳුවෙන්නේ පටන් ගන්නෙ. අපිට numbers 10යිනේ. numbers 10ක් යනකන් තමයි මේක run කරන්න ඕන. මේ program එක run කරන්න ඕන numbers 10ක් යනකන්. ඉතින් අපිට මේක count less than or equal 9 දැම්මනම් ඒත් මේක මේ 10 පාරක් run වෙනවා. ඒක දන්නව ඇතිනේ. මෙතන අපිට 9 දාලත් කරන්න පුළුවන්. එතකොට count less than or equal 9. දැන් මෙතන less than විතරක් දාලා තියෙන නිසා තමයි 10. මේක 10 වෙනකම්ම මේ program එක යන්නේ count
less than 9. ඒ කියන්නේ 9 උණු ගම 10 උණු ගමම මේක false පැත්තට තමයි යන්නේ. ඒක නිසා තමයි මෙන්න මේ condition එකෙන් කියලා තියෙන්නේ. ඒක මෙතන අපි numbers 10ක් check කරන නිසා තමයි මෙතනදී අපි මේ 10 දාලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් මෙතන counter අගේ දැන් කීයද? මෙතන දැන් counter අගේ එන්නේ අපි උඩින් දාලා තියෙන්නේ count assign කරලා තියෙනනේ counter වලට බිඳුව කියලා. ඒ බිඳුව තමයි මෙතෙන්ට ආවම තියෙන්නේ. counter දැන් මෙතන අගේ බිඳුව. බිඳුව කුඩායි 10ට. ඔව්නේ එහෙමනේ බිඳුව 10ට වැඩිය පොඩි. ඒක නිසා මේක true වෙනවා. හරිද? ඊට පස්සේ input number as num. ඊට පස්සේ අපි මෙන්න මෙතනදී number එක input කරනවා. මෙතන තියෙන පළවෙනි number එක තියෙන්නේ මේ වරුණ ලියපු numbers 10. ඒකේ පළවෙනි number එක තමයි මේ මෙතනදී input number එක විදියට ගන්නෙ. මේ අපි ලියපු numbers වෙන්නම ඕනේ නැහැ. ඕනම numbers 10ක් input කරන ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගන්න number එක යනවා. ඊට පස්සේ මෙතන තව condition එකක් තියෙනවා. count සමාන කරලා තියෙනවා බිඳුවට. මෙතනදි කරන්නේ assign කරන එක නෙවෙයි. assign කරනවා නම් කරන්නේ මේ එක equal mark sign එකයි තියෙන්නේ. දැන් මෙතනදි equal sign දෙකක් තියෙනවා කියන්නේ count වල අගය බිඳුවට සමාන නම්. count වල අගය දැන් කීයද? දැන් count වල අගය අපි කිව්වා බිඳුවයි කියලා. count වල අගය බිඳුවයි. බිඳුවට සමාන නම් තමයි මේක බිඳුවට සමාන වුණොත් තමයි true වෙන්නේ. මේක දැන් බිඳුවනේ අගේ තියෙන්නේ බිඳුවට සමානයි බිඳුව. හරිනේ. අපි count වල අගේ දැනට තියෙන්නේ බිඳුව. බිඳුවට සමානයි බිඳුව. true වෙනවා. එතකොට මේ number එකේ තියෙන අගය අපි ඉස්සෙල්ලම දීපු number එකේ අගය 10නේ. 10 අගය assign වෙනවා මේ max num කියන එකට. මේ max num කියන එකට මේ number එකේ තියෙන අගය assign වෙනවා. assign වෙලා ඊට පස්සේ පහලට ඇවිල්ලා මේ count plus mark දෙකක් තියෙන්නේ. ඒ plus mark දෙක තියෙන්නේ increment. එතකොට දැන් මේ max num කියන එකේ තියෙන අගය තමයි 10. ඊට පස්සේ මේ count වලට එනවා. count increment එකක් වෙනවා. ඒ කියන්නේ එකකින් වැඩි වෙනවා. count එතකොට දැන් count වලගේ කලින් තිබ්බේ බිඳුවයි දැන් count වලගේ තියෙන්නේ 1යි. ඊට පස්සේ ආයි program එකේ උඩටම යනවා මෙතෙන්ට. ගිහිල්ලා ඊට පස්සේ count දැන් 1යිනේ. less than 10. එක කුඩාද බලනවා 10ට වැඩිය. true. මේ ඒක years නේ. ඒක නිසා true පැත්තෙන් ආපහු run වෙනවා. ඊට පස්සේ ආයි අගයක් ගන්නවා. දැන් අපි කලින් ගත්තේ 10යි. දැන් ඊට පස්සේ අගයක් ගන්නවා. දෙවෙනියට තියෙන අගේ 15. 15 අරගෙන check කරනවා count සමානද බලනවා බිඳුවට වැඩිය. count වල දැන් තියෙන අගේ 1 නිසා බිඳුවට සමාන නැහැ. ඒක නිසා පළවෙනි අවස්ථාවේ විතරයි මේ condition එක true පැත්තෙන් run වෙන්නේ. අනිත් හැම අවස්ථා 10ක් තියෙනවා නම් numbers 10ක් check කරනවා නම් පළවෙනි number එක check කරද්දි විතරයි මේක true පැත්තෙන් run වෙන්නේ. අනිත් හැම අවස්ථා 9ෙදිම run වෙන්නේ false පැත්තෙන්. හරිද? ඊට පස්සේ දැන් 1යිනේ. 1 සමාන නැහැ බිඳුවට false වෙනවා. ඊට පස්සේ අපි මෙතනදී check කරනවා max num. අපි කලින් assign කරගත්තනේ පළවෙනි number එකේ යගේ max num වලට. එතකොට කලින් තිබ්බේ 10. max num එක විදියට තිබ්බේ 10. දැන් අපි අලුතින් number එකක් ගත්තා check කරන්න 15 කියලා. එතකොට දැන් check කරනවා 10 කුඩාද 15ට වඩා. හරිද? එතකොට 10 කුඩාද 15ට. ඔව් 15 විශාලයිනේ 10ට වැඩිය. ඒක නිසා මේක true පැත්තෙන් තමයි run වෙන්නේ. මේක true වෙනවා. ඊට පස්සේ අර අපි දෙවෙනියට ගත්ත 15 වාගය අර කලින් තිබ්බ 10 මේ max num එකෙන් අයින් වෙලා ඊට පස්සේ ගත්ත මේ 15 තියෙන්නේ මේ නම් වලට අපි ඊට පස්සේ මේ ගත්ත 10 input කරගත්තේ ඒ 10 මේ max num එකට assign වෙනවා. ඊට පස්සේ assign වෙලා ආයි මෙතෙන්ට මේ පහළ තියෙන මේ count plus plus කියලා තියෙන increment එක වෙලා ආපහු දෙක තිබිච්ච එක count 3 වෙනවා. ඒ විදියට දිගටම යනවා. ගිහිල්ලා දැන් මේක 9 දක්වාව කියලා හිතන්නකෝ. අනිත් තේරෙනවද දන්නේ නැහැ නේ. හරි රිවිෂන් එක කළේ තේරෙනවා. ඔය මේ දැන් මෙතන 9 ආව කියන්නකෝ. දැන් මෙතන ඔන්න count වලගේ increment වෙලා 9යි.
9 එනවා 9 කුඩායි 10ට වැඩිය ඔව් 9 කුඩායිනේ 10ට වැඩිය ආයි true පැත්තෙන් යනවා true පැත්තෙන් ගිහිල්ලා මේ දැන් මේ 9 වෙනි අගය කියන්නේ මෙතන අපි දාලා තියෙන මේ 22 හරිද ඊට පස්සේ ඉන්පුට් කරනවා නම්බර් එක මේ 22 ඉන්පුට් කරනවා ඊට පස්සේ count සමානයි බිඳුවට දැන් counter ලගේ 9යි 9 සමාන බලනවා බිඳුවට false පැත්තෙන් run වෙන්නේ 9 සමාන නැහැ බිඳුවට ඊට පස්සේ max number කලින් මේ විශාලම සංඛ්‍යාවක් assign වෙලා තියෙනවානේ ඒකත් එක්ක මේ නම් එක check කරනවා check කරලා 51 මේ ඔව් ඒ නම් එක check කරනවා check කරලා ඒකට වැඩිය කුඩා නම් ඒකට වඩා විශාල නම් කලින් assign කරලා තියෙන නම් එකකට වැඩිය විශාල නම් මේ max නම් කියන එකට අර අගේ තමයි එන්නේ ඒ අගේ ඇවිල්ලා ආයි count වෙනවා මේ count එකකින් වැඩි වෙලා ආපහු උඩට ගිහිල්ලා මේ count 10 වෙනවා 10 කුඩාද බලනවා 10ට false නෑනේ 10 කුඩා නෑනේ 10ට වැඩි ඒක නිසා false ගිහිල්ලා දැන් මෙතනදී අපි මේ 10ට දාගනිපු මේ max නම් කියන එකේ තියෙනවනේ අගයක් විශාලම number අගේ විශාල නම් කියලා ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනවා. දැන් බලමු අපි මේ නම්බර්ස් ටික දාලා. ඔන්න ඉස්සෙල්ලම තියෙන්නේ 10. ඔන්න count. ආයෙ මුලින් නම් එකේ ඉඳන් යන්නේ. එතකොට count බිඳුවයි. බිඳුව කුඩායි 10ට වැඩිය true වෙනවා. input number as නම්. ඔන්න මං දිවියට සිග්නල් නැහැ නේ බං. නෑ වරනවා. හරි බං. පොඩ්ඩක් අවුලක් ආවා මේ මොකද නැගනේ මොකක්ද උනේ ඒ කියන්නේ හරි ආව පටන් ගන්න නෑ මේ හරිනේ ඉතින් මේ අර වගේ අගයන් ටික දාගෙන ගිහිල්ලා ඉවර වෙලා මේ විශාලම නම්බර් එක හොයන්න දැන් තේරෙනවද දන්නේ නැහැ නේ කට්ටියන්ට ඔව් විශාලම නම්බර් කියන්නේ කියලා දෙන තේරෙන්න ඕක තමයි මට තියෙන අවුල අර උඩින් අයිඩියා එකක් කියපු විදිහට නම් හැමෝටම තේරුණා උදීෂ මටත් ඒක තේරුණා මැක්ස් නම්බර් කියන එකට අන්තිමටම ගන්න වැඩිම නම්බර් එක assign කරගන්න. ඒ කියන්නේ වැඩිම value එක තියෙන නම්බර් එක assign කරගන්නවා. අපි numbers 10ක් දෙනවා කියලා හිතමු. පළවෙනි නම්බර් එක දුන්නා. පළවෙනි නම්බර් එකත් එක්ක බලනවා ඊට පස්සේ තියෙන නම්බර් එක. ඒ නම්බර් එක වැඩි නම් ඒක assign කරගන්නවා max නම් කියන කෙනාට. ඊට පස්සේ කෙනාව ගන්නවා. ඒ කෙනාව අපෝ සසඳනවා. ඊට පස්සේ එයාව assign කරගන්නවා. ඊට පස්සේ ආපහු ඊළඟ කෙනාව ගන්නවා. ඒ විදිහට max නම් කියන කෙනාට තියෙන වැඩිම value එක assign කරගන්නවා. ලොකුම value එක. අවසානයේදී ඔව් දැන් මෙය ඔව් දහවතාවක් බලලා අවසානයේදී නම්බර්ස් ඔක්කොම දීලානේ ඊට පස්සේ මැක්ස් නම්බර් එක print කරනවා ඔච්චරයි ඔක තමයි අයිඩියා එකේ තියෙන ඕක අර Tamanට හිතා ගන්න පුළුවන් අපි අර ලොකුම අයිඩියා එකක් දෙන්න ඕනේ නැහැ මේ මොකද අපි ඔක ලියන්නේ තමන්මනේ ඔක තියරි පාර්ට් එකක් නෙවෙයිනේ තමන්ම ලියන්නේ අනේ නිසා කියන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ